नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से देवे संबंधी දේවය විතරයි බලන්න තියෙන්නේ වෙනවා. දේවය කියන්නේ මාර්ගය. කොට මාර්ගයේ පංච උපාදානකදී උදේවය බලන්නේ හැම වෙලේම දුක දැකලා දුක ඇති වෙන හේතුව දැකලා ඒ හේතුව නැතිකලොත් දුක නැති වෙනවා කියලා දැකලා එහෙනම් මෙන්න මේ විදිහට කටයුතුයි කියන එක තමයි මාර්ගය වඩන්නේ. मार्गित उदय इतना पटिච්චසමුප්පාද यह කරන්නේ පටිච්චසමුප්පාද ධර්ම සම්මර්ෂණය කිරීමෙන් අවබෝධ වෙන චතුරාර්ය සත්‍ය. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් ලැබෙන්නේ මාර්ගය. මාර්ගයෙන් ලැබෙන්නේ ඵලය. ඵලයෙන් ලැබෙන්නේ නිවීම. මොකද පටිච්චසමුපාදේ පහුගිය කාලේ අර මම තැන් වල කරපුවත් අහන්න තින්නේ නේද? ඒකට දැන් මේකෙදී හේතුඵල ධර්ම ඒක අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් ටික කාර්මයට විපාක හැටියට විඥාන බුද්ධාගම පස වේදනා කියලා මේ විපාක ආයතන ටික ලැබුණා. ඊට පස්සේ තණ්හා උපාදාන භව කියන වර්තමාන කෙලෙස් ටික නිසා ඒ තණ්හා උපාදාන භව කියනකොට තණ්හා කරන්නේ අවිද්‍යාව නිසා කියන කාරණාව තියෙනවා. එතකොට නිසා ජාත තණ්හා උපාදාන භව නිසා ජාත. එතන ඇත්තටම සිද්ධිය ගත්තාම අර කාටත් තේන්න කාටත් තේරෙන්න තමයි මම ගන්නේ අපි ජරා මරණ දුක ලැබෙන්නේ ඉපදුනොත් ඉපදෙන්නේ භවයේ හින්දා කියලා හොම මම අරගෙන ඒක කාටත් පේන හින්දා. නමුත් ඇත්තටම පුරාණ භවයකට යන සිද්ධියක් නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. මේ වර්තමාන සිද්ධිය. වර්තමාන ජීවිතය. අපි කියමු පුරාණ කර්මයට හටගත්ත විපාක හැටියට හම්බුනේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන ටික. එතකොට ඒ ආධ්‍යාත්මික ආයතන ටික නැත්නම් විපාක ටික කියලා කියන්නේ හැම වෙලෙම ස්පර්ශය ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. එතනින් නතර වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම පස්සපච්ච වේදනා කියන තැන විතරක් නතර වෙන්නේ විපාක ටික. එතකොට ස්පර්ශ නිසා වේදනාව ඇති වෙන චෛතසික. එතකොට ඒකේ බාහිර ආයතන පැත්ත හදාගෙන නැත්නම් ඇහැ රූප චක්කු විඥානය කියන ටිකට අපහු නිමිති ගත්තොත් දුක ඇති වෙනවා කියලා දන්නේ නැති හින්දා කරන්නේ මොකද? අවිද්‍යා සංකාර කියන අවිද්‍යාවෙන් මොකද කරන්නේ? ඒ විපාක ටික දැන් ස්පර්ශ නිසා විපාක ධර්මතාව ටිකක් තමයි චෛතසික ටිකක් තමයි පහළ වෙන්නේ. දැන් පේනවා ඇහෙනවා කියන තැනක ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වෙනවා. તો අවිද්‍යා සංකාර කියන අවිද්‍යාව මොකද කරන්නේ? රූප පැත්තට, සද්ද පැත්තට හිතන්න හදනවා. හිතලා නිකාන්ති තණ්හා. කියන සතුට වෙන ගති යුක්තව නිකාන්ත ස්වභාව. උපගමනං කියන්නේ දෙවනුවට ආපහු යනවා ඒකත්. ඇහැරුත්. චේතනා භව කියන්නේ හිතින්ම මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන භවය හැදෙනකොටම ජාති කියන්නේ පුද්ගලයා උපදින. ඒකේ වෙන සිද්ධිය මොකද දන්නවද? වාන කර්මයට හටගත්ත ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ආයතන ටික
ඒ ස්පර්ශ ආයතන ටික ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන අටලොස් ධාතුයේ අධ්‍යක්ීමක් නැහැ මනෝ විඥානයට. හරි. ඊට පස්සේ ඒ විපාක ටික එනකොට මේ රූපේ දකින්න නැහැ මේ චක්කු විඥානය කියලා ඒ ටිකේ නිමිති මනසට ආපු ගමම විපාක ස්කන්ධ ටිකක් තියෙනවා ඒකේ නිමිති ටික හැදුණු ගමම පුද්ගලයා පොදිනවා. දැන් උදාහරණයකට කිව්වොත් අත තියනකොටම ඇහැ සිහි වුණොත් තමයි ඇහැ සිහි වෙනවා නම් ඇහැ සිහි වෙනකොට මේ වස්තුව තිබුණ නැත්නම් ඒත් ඇහැක් හම්බ වෙනවා. මේ වස්තුව තිබුණ නැතුව මේ තියනවා ඇහැ කියලා සිහි වෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් ඒක ඇහැ. චේතනා භව කියන්නේ ආපු ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික හැදෙන එකට මන ආයතන. ඒ කියන්නේ පුරාණ කර්මයට ඇහැ කන දිව නාසය ශරීරය මනස හැදෙනවා. හැදුනට මනෝ විඥාණයට ඒකේ අත්දැකීම. මොකද තණ්හා උපාදාන භව කියන ටිකෙන් කරන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ටිකේ අත්දැකීම. නිමිති. එතකොට එයාට තේරෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම අතපය ඇතු ඇස්කම් ඇතු ඉන්නවා වගේ තමයි. දැන් අපිට අයිති තැන ඔතනද. පුරාණ කර්මයේ විපාක ටිකක් හැදිලා ඒකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික ඉදිලා ඉපදිලා දැන් මේ ඉන්නේ. ඒක තමයි කියන්නේ. දැන් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නිന്ദා පහස ඇනුම් වෙන මේ දුක ඇති උනේ තණ්හාව නිසායි. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම කටයුතුයි කියන උත්තරේ ගන්න ඕනේ. කියන බුදුරජාණන් වහන්සේ සම්දිට්ඨික ඵලයක් පෙන්වලා ධර්ම දේශනා කරනවා මිසක මරණයෙන් පස්සේ සිද්ධියකට නෙමෙයි පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් මේ දුක් විඳින්නේ. දැන් නෙමෙයිද ප්‍රිය විපයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ, නිന്ദා පහස අනුන් වෙනුම් අපිට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. මේ පුද්ගලයා කියලා කියන්නේ නැත්නම් මේ පුද්ගල භාවයෙන් අපිට දුක හැදිච්ච හැටි තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. පෙර අවිද්‍යා කර්මක විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකේ නතර වෙන්න දන්නේ නැතුව රූප ශබ්ද පැත්තට නිකාන්ත වශයෙන් ඇලිලා ඊට පස්සේ උපගමන නැවත ඇහැ රූප චක්කු විඥාන පැත්තට ගිහිල්ලා ඒකේ නිමිති හිතේ හදාගෙන ඔන්න දැන් අස්කන්නාස ඇතු ඉපදිලා ඉන්නේ. දැන් අපි එහෙම නෙමෙයි දින්නේ. පුතන තමයි අපේ ජීවිතේ ඇත්තටම දෙන්නා. ඉතින් යම් කිසි කෙනෙක් මෙතන ඉඳලා තමයි බලන්න ඕනේ. ඊට පස්සේ මේ දුක ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නිന്ദා පහස ඇනුම් වෙනුම් ප්‍රියෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ, හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක කියන යම්තක් ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දත සමුදය හෝති. වර්තමානයේ දෙන්න. සමුදයේ ආය අපිට සිද්ධියක් නෙමෙයි. හරිද? සමුදය හොතු මේ හුදු දුක් රසගේ හට ගැනීම වෙයි. වන්නේ නෙමෙයි දැන් ඕක අපි අනාගතේ දැමුවොත් මේ හුදු රසයේ හට ගැනීම වෙයි කියලා කියන්නේ. දැන් වෙලා වර්තමාන. එතකොට දැන් මේ දුකෙන් පීඩා විඳින දැන් පටාචාරාව එහෙම ගන්නකො. මේ ජීවිතේ දුකින් දවන්නේ අපිත් එහෙමනේ. නූපන්න දුකක් බලාගෙන භ්‍රමචර්යාව පුරනවා කියන එකක් නැහැ. අනාගතේ ඉපදෙයි කියන එකට අපි මොකෙක් වෙලා ඉපදෙයිද කොතන දුකක් ලැබෙයිද කියලා අපි දුක පිළිසින් දකින්න යනවා. එතකොට මේ දැන් අපේ ජීවිතය කියන්නේ දුක. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුකට හේතුව හැටියට කියනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ තණ්හාව තිබුණ හින්දායි උපාදානය වෙලා ඒවැ භවයේ හැදිලා මේ ජරා මරණ දුක ඕගොල්ලන්ට එන්නේ කියන්නේ. තණ්හාව නැති වුණොත් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා නැති වුණොත් උපාදානය නැහැ, භවය නැහැ. භවය කියන්නේ ඒ ඇහැ කන දිව නාසය කියන ටිකේ නිමිතියක් නැහැ. චේතන භව කියන ටික නැහැ. හිතට
ඇහැ ඇතිකම කන ඇතිකම නාසය දිව අටවස් ධාතු ආයතන 12 පංචපදාස්කන්ධය ඇතිකමේ නිමිති හිටින්නේ චේතනා. එහෙම වුණොත් ජාති නිරෝධ. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධಂತಿ. නිරුද්ධಂತಿ බලන්න නිරුද්ධ වෙන්නේ වර්තමානයේ. කියලා දුක ඇතිවීමත් නැතිවීමත් වෙනවා. වෙන්නලා ඒ නිසා මෙන්න මේ ස්කන්ධයෙන් උදේ වේ බලන්න. කියලා පෙන්නනවා. ස්කන්ධයෙන් උදේ වේ තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥානයේ කියන නිමිති මනෝ විඥානයට හසු නොවෙන්නයි. ඇහැ රූප චක්කු විඥානයේ කියන තුන් දෙනා කිව්වහම එතකොට ඔන්න හොඳට පෙන්වන්න ඕනේ පරණ ආශ්‍රව වලට යන්නේ නැති වෙන්න. ඇහැ රූප කිව්වහම අපි දැන් ඉපදිලා ඉන්න තැන කියන ටිකට ටක් ගාලා කියන්නේ. දැන් ඉපදිලා මේ ඇහැ මේ රූප කියන තැනක ඉන්නේ දැන් අපි. ඔය දැන් ගිහිල්ලා එතකොට වෙන්නන්න ඕන හොඳට විපාක ස්කන්ධ ටිකේ ලක්ෂණ. ඇහැ කියන කණ්ණාඩියක් වගේ ඇහැට රූපයක් යනකොට ඒකත් වෙන්නන්න ඕනේ අපි දැන් මහ භූත ටිකට ආලෝකේ වැටිලා පරාවර්තනයේ චක්ක ප්‍රසාදයේ රූපයක් හැදෙනවා. කිව්වම අපිට අදහසක් එන්න පුළුවන් බාහිර මේ විදිහම හැඩයක් තියෙනවා ඒ හැඩේමයි මෙහෙට වැටෙන්නේ කියලා. එසේ නොදතු යුතුයි. ඒ කියන්නේ සතර මහා ධාතුයේ දිග රවුම් හතර සතර මහා ධාතු නෑ. නිල් පාට කහ පාට රතු පාට සතර මහා ධාතු නෑ. මම ඕකට කියන්නේ දැන් අපිට කමතේ බැත ගොඩක් තියෙනවා නම් වී ගොඩක් තියෙනවා නම් ඒක ඕන තැනක මැන්න හැකිනේ හොම්බුව තුනක් මැන්න හැකි කිලෝ එකක් තුනක් මැන්න හැකි බුසල තුනක් මැන්න හැකිනේ ඕන තැනක කඩන්න පුළුවන්. ඇයි ඒ පුළුවන්? වෙන්වෙන්ව වියට තියෙන නිසා නේ. දැන් මේ වියට ගන්න අනිත් වියට අනිත් වියට ගන්න අනිත් වියට. ආලෝකය ඇවිල්ලා වැටෙන්නේ මේ වියට ගොඩක් තියෙන තැනට. ඒක ඇවිල්ලා පරාවර්තනය වෙද්දී ඇහැට වැටලා තියෙයි ආකාශයට සාපේක්ෂව කන්දක් ගොඩක් වගේ එකක්. ඒතර ගොඩක් කියලා මෙහෙම පේන සතහන වියට ඇතුලේ නැහැ කොහොමද තියෙනවද? මම අර ඉස්සර වැඩි කැට කතාවක් කතා කරන්නේ. ඒකේ සැබෑ අර්ථය නෑ. ඔන්න ඕකටද තියෙනවා ඕන්න ධර්මයේ කලාප සමර්ෂණයේ තියෙන කොටසක් තියෙනවා. ඒකෙන් හිතට අල්ලලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පේන රූපය මෙහෙම ධන සංඥාව කෙරෙහි ඉන්න තැනක තියෙන්නේ මෙන්න මෙහෙම කලාප සමූහයක් කියන ටික. එතකොට දැන් මේ වී ඇට ඇතුලේ කොතනකවත් අපිට පේන අර ගොඩ කන්ද නැහැනේ. කන්ද නැහැ. එතකොට ආලෝකයේ වැටෙන්නේ වී ඇට තියෙන තැනට වැටිලා ආලෝකයේ පරාවර්තනය. එතකොට මේ චක්කු ප්‍රසාදයේ හැම වෙලෙම රූපය හැදෙනවා ආලෝකයේ. මේ හැම වස්තුවකටම ආලෝකය වැටිලා ඒ පරාවර්තන තියෙනවා. නමුත් ඒක පින්තූරයක් හදන්න පුළුවන් තිරයක් නැතිකම තියෙනවා. මේ ඇහැ තිරයක් වගේ. මම කියේ දැන් ඒ චිත්‍රපට බලන්න ගියාම ශාලාවක ඉස්සරහ තිරේ දිහා බලාගෙන ඉන්නවා. මේ පැත්තේ මොකද කරන්නේ? ලොකු ලයිට් එකක් ගහනවා. ලයිට් එක ඉස්සරහින් එකතු වෙලා තියෙන මේක පසාරු කරගෙන ආලෝකයක් එනවා. බලන්න දැන් අපි ෆොටෝ වලට උඩින් ආලෝකය දිහා බලුවොත් අපිට හම් වෙනවද? නෑ. ආලෝකය ගිහිල්ලා තිරේට වැදුණු ගමන්ම රූපයක් මතුවෙනවා. දැරිලා තිරයක් අහු නොවුනොත් ආලෝකයට රූපයක් හම්බ වෙයි. එතකොට රූපය කියන එක අපිට ආලෝකය තියෙන තැනකින් ආවා කියලා දැක්කොත් හරියද? එතකොට ආලෝකේ හරහා ආලෝකේ විතරයි නෙන්නේ. ආලෝකේ කොතනකවත් නැතර වෙන්න තිරයක් නොතිබුණොත් රූප නැහැ. ඊට පස්සේ තිරයට වදිනකොටම රූප මතුවෙනවා. ඒ වගේ මේ ආලෝකයේ වැදිලා පරාවර්තන වෙනවා. ඉතින් ඒකට තිර නැහැ. ඉතින් මේ ඇස් දෙක කණ්ණාඩියක් වගේ තිරයක් වගේ. මේ ඕන පැත්තකට හැරෙවොත් පට ගාලා වදින. මේ හැම වස්තුවකටම ආලෝකය කියලා පරාවර්තන වෙවි තියෙන්නේ. එතකොට අපි ගත යුතුයි රූපය කියන එක විද්‍යමාන වෙන්නේ තිරේ තුල. චිත්‍රපටයේ වුණත් රූපය කියන එක අපි ඉතින් බලාගෙන ගැහුවා හොඳයි අරක දිනයි මේක තරහකාරය මහා නරක දෙයක් කියලා තිරේ දිහා නමුත් එතන රුප ටික හැදි බිඳිලා යනවා මිසක
තිරේ නොතිබන ආලෝකය තුළ රූප තිබ්බ කියලා හොයන්න බෑ. එතකොට මේ සම්පූර්ණයෙන්ම ආලෝකෙමයි අරගෙන ආවේ. ආලෝකයේ තුල ගාවට එනකොට හැම රූප කතාවක් ඇත්තම නැහැ. තිරේ ඇත්තෙත් නැහැ. තිරේ එකතු වෙන්නත් ඕනේ. තිරෙන් දත යුතුයි. රූපයෙන් දත යුතුයි. තිරේ දෙන්නම නැතුව තිරයක් රූපයක් හම්බ වෙනවා. තිරේ නොතිබුණොත් අර එන ආලෝකේ රූපයක් හම්බ වෙනවා. එහෙම එකක් නැත්නම් තිරෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ ඇහැට වැටෙන රූපය හැම වෙලාවෙම දකින්න මේ වස්තු හැම වස්තුවකටම ආලෝකය දල පරාවර්තන කෙල්ලවරක් නැති එක හැම වස්තුවකම සිද්ධියෝග. එතකොට අපි මෙහෙම ඇහැ හරවන පැත්තට රූප පට ගාලා වැටෙනවා. එතකොට ඊට අනුව චක්කු විඥානය උපන්නාම ස්පර්ශ නිසා වේදනාවක් පහළ වෙනවා. එච්චරම විපාක. වේදනා සංඥා පහළ වෙනවා. මෙතන වේදනා චෛතසිකය අප්‍රකටයි සංඥා චෛතසිකය ප්‍රකටයි. ඕකම කාය සංපස්සේදී වෙනවා සංඥා චෛතසිකය අප්‍රකටයි වේදනා චෛතසිකය ප්‍රකටයි. එතකොට ඒ සිද්ධියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහත් රූපය දෙක පෙන්නලා කන බොන ආහාරයෙන් හැදෙන්නේ. එතකොට කෙනෙකුට පේනවා කෙනෙකුගේ ඇහැ කියන කම අයිනේ. එතකොට ඒ ඇහත් රූපයත් දෙක ස්පර්ශයට හේතුයි ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන කාරණාව හොඳට ස්කන්ධයන්ගේ උදේවැය පෙන්වනවා. මොකද දැන් අපි මෙතෙන්ට ආවෙන් කොහොමද? මොකද දුක දැකලා මේ ජරා මරණ ශෝක පරිදේ මේ ජීවිතේ දුක් කෙලවරක් නැහැ. නින්දා පහස යනුම් බැනුම් ප්‍රශ්න තාඩන පීඩන දිට්ඨ ධම්ම. අම්මා මරලා දුක් විඳින්න වෙනවා. තාත්තා මරලා සහෝදරයෝ මරලා ප්‍රයෝග දුක්ඛයන් මේ සියලු දුකින් ඈතර වී ගන්න තියෙනවා නම් මනාමයි කියන තැනකින් ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ওই දුකට හේතු ටික රූප තණ්හා, සද්ද තණ්හා කියන තැනකින් තණ්හාව නැතිවම පාදන්නේ නැහැ, භවය නැහැ, චේතනා භෝගයෙන් තැන්න එහෙම දුක නැති වෙනවා. ඊට පෙන්නලා ඊට පස්සේ ඒ හින්දා තමයි මේ මාර්ගය හැටියට ස්කන්ධෙන් උදේවැය බලන්න පෙන්නනවා. ස්කන්ධෙන් උදේවැය බලනකොට හම්බ වෙනවා අපිට පුරාණ කර්මයට තමන් තුලම පවතින හේතු ටිකක් නිසා තමන්ටම පෙනෙන කමක් ඇති වෙනවා. ඒතර හරි දෙවෙන්නේක් නෑ දැන් චෛතසිකය පේනවා කියන එක චෛතසිකයක් නේ. චෛතසිකයේ බෙදන්න බෑනේ අපිට අර පේන රූපේ හෝ මේ ඇහැටයි කිය චෛතසිකයට බෙදන්න බෑනේ. දැන් වේදනා කාය සංපස්ස නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාව කියන එක මනෝවිඤ්ඤාණයට දැනනකොට ඔය වේදනාව කියන එක බෙදන්න පුළුවන් දෙකට නෑ. බෑ. Taman තුලම සිද්ධියක්. ඒ වගේ එතන කාය සංපස්සේදී වේදනා චෛතසිකය ප්‍රකටයි සංඥාව අප්‍රකටයි. චක්කු සංපස්සේදී සංඥා චෛතසිකය ප්‍රකටයි වේදනා චෛතසිකය අප්‍රකටයි. ඒතර වෙනසක්. එතකොට මේක වෙනවා කියන සංඥාව. ස්පර්ශ නිසා. එතකොට මෙතන චේතනා ගතිය අප්‍රකටයි. මොකද මේක විපාක මට්ටමේ නිසා. එතකොට තියනවා සංකාරයට නැති චේතනාව කියන ජීවිතයේ කිය තත්ත්වමජ්ජතව චක්කු විඥාන මට්ටමේ සිටක තියෙන සංස්කාර ස්කන්ධය පොඩ්ඩක් බලා ගන්න. එතකොට ඒකේ විතක්ක විචාර ගතියක් නැහැ. මේ චක්කු විඥාන මට්ටමේ විපාක සිටේ විතක්ක විචාර ගතියක් නැහැ. පෙනෙන මාත්‍රයක් විතර. එතකොට ඔන්න ස්පර්ශ නිසා වේදනා සංඥා පහ. පෙනුණා විතරක් නෙමෙයි පිටිච්ච බව දන්නවත් නේ අපි. ඒ කියන්නේ නාම රූපච්ඡ විඥාන. එතකොට ඔක තමයි ඇත්ත. වෙනද උනේ මොකද්ද? ඌ පරිදි වචනය පවරලා දෙන එක නෙමෙයි කලේ නගර හිමියට. ඇහත් රූපය දෙක නිසා ස්පර්ශය වෙලා ස්පර්ශයෙන් සා වේදනා සංඥා පහළ වුණා. මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන සිද්ධිය නෙමෙයි උනේ රූපය දැනගත්තා කියන වැරද්දක් තමයි නගර හිමියට වෙන්දට පවරලා දෙන්නේ. එතකොට ඒ හින්දා තමයි රූපය කියන තැනකට යන්න ඕනේ. සද්දය කියන තැනකට යන්න ඕනේ. ඌ පරිදි වචනේ පවරලා දෙන්න නිවනට මගක් නිවන කියලා කියන්නේ මේ විදිහට පංච උපාදානස්කන්ධයේ උදේ පෙන්වන එක තමයි කරන්න තියෙන්නේ. ඌ පරිදි වචනේ පවරලා දෙනවා කියලා. ඇහත් රුපියල් දෙක ස්පර්ශයට හේතු ස්පර්ශෙන් සා වේදනා සංඥා පහවුණා මේ නාම රූප දෙක නිසා දැනගත්ත නේද කියන පරිදි නගර හිමියට දෙනවා විඥානයේ අධ්‍යක්ෂකමට දෙනවා. ඒක නිවනට මගක් කියලා කියන්නේ. එතකොට ඔය විදිහට බලනකොට එයාට
ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන මේ අටලොස් ධාතුවේ අත්දැකීම අතහැරෙනවා. මේ ලැබුණු අත්දැකීමක් තියෙනවා නම් ඒක ටික ටික ගෙවෙනවා. අලුතෙන් මේ ඇහැ මේ රූපේ මේ කන මේ ශබ්ද කියලා ආයතන ගැන අත්දැකීමක් වෙන්නේ නැහැ. මනෝ විඥාණයට නගර හිමේට පවරලා දීලා තියෙන ස්පර්ශයෙන් හටගත්තු වේදනා සංඥාකින් චෛතසික ටිකක් විතරයි. වෙනදා අපි නගර හිමේට අල්ලලා දෙන්නේ මේ ඇහැ මේ රූපේ දක පුහිත කියලා අටලොස් ධාතුවම නෙලලා දුන්නේ. දැන් මේ දර්ශනය නැති කාලේ එක්ක කන එක්ක ශබ්දේ දැනගන්න හිත කියලා අටලොස් ධාතුවමයි විඥානයේ අත්දැකීමට දුන්නේ. එතකොට විපාක ස්කන්ධ ටිකක් තියෙනවා. ඒ පිළිබඳව හොඳට මනසේ නිමිතික් තියෙනකොට හොඳට ඇතිකමකින් ජීවත් වෙනවා. ඉතින් ඒ හින්දා ඌපරිදි වචනේ පවරලා දෙනකොට තියෙන ස්පර්ශ නිසා වේදනා සංඥාවන් හටගත්තා කියලා චෛතසික ටිකක් අත්දැකීමක් තමයි දෙන්න තියෙන්නේ. ස්පර්ශ නැතිනකොට වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියලා. එහෙම කරනකොට වෙන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය පරිහරණය කරපු හුරුවක් තියෙන මේක ගෙවෙනවා අලුතෙන් උපදින්නේ. මොකද අටලොස් ධාතු ආයතන 12 පංච උපාදාන ස්කන්ධයේ නිලෝකේ. එතකොට මේ දර්ශනය ඌපරිදි වශයෙන් පවරලා දෙනවා නිවනට මොකක් කියන්නේ? නිවන කියන්නේ මොකද්ද? අටලොස් ධාතු පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 කියන ටිකෙන් නිරෝධයනේ. ඒ නිරෝධය තමයි සාක්ෂාත්. මේ දර්ශනයට මේ සංඥාවට කියන තත්ත්වෙ නිරෝධ සංඥාව කියනවා. මේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා කියලා පෙන්නකොට සංඥාවක් කියනවා. හැබැයි යාට රූප සංඥා කියලා රූපයක් එල්බගෙන ඉන්න සංඥාවක් නැහැ. තමන් තුළම චක්කු සම්පස්සේ නිසා තමන් තුළ වේදනා සංඥා හටගත්තා කියන සිද්ධියේදී යාට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා නැහැ. එතකොට මේ තමන්ටම ඇහැට ඒ මොහොතේදී හම්බෙච්ච රූපේ පේනවා. පේන රූපය දැනගන්න හිතත් කෙනෙකුට ඔක්කොම ආධ්‍යාත්මික පැත්තම යන්නේ. මොකද මේ රූපේ රැඳෙන්න විදිහක් නැහැ. තියෙන රූපයක් නෙමෙයි. ඒ විලාවට ප්‍රසාදයට. ඒ කියන්නේ ඒ විලාවට තිරේ වැටිච්ච රූපේ පේන්නේ හින්දා කොහොමද තියෙන එකක් නෙමෙයි මේ චිත්‍රපටියේ. හරිද? රැඳෙන්නේ නැහැ. මොකද ආලෝක කදම්බේ වැදෙන ටික විතරනේ පේන්නේ. ඒ වගේ චක්කු ප්‍රසාදයට ගැටෙන ටික විතරයි හම් පේන්නේ ඇහෙන්නේ. හින්දා ඉතුරු වෙන්නේ. මේ සංඥාවෙන් හිත මේක රූපය දකින්නවා කියන තැනක හිටියත් ඒකට කියන්නේ ඌපරිදි වචනේ පවර්ලා දෙනවා කියලා. මොකද ඒ ඇහැ රූපේ ඉතුරු වෙන්නේ හින්දා. එතකොට ඒ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය පෙන්වන කොතෙන්ටද? ජාති නිරෝධ ඉපදීම නැති වෙන තාක්. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ඔය ආයතන ටිකේ අත්දැකීම මනෝවිඤ්ඤාණයෙන් නැකිලා යන තාක් මේක කටයුතු. එදාට පුරාණ කර්මයට හටගත්ත මේ කය තියෙනවා, ජීවිතය තියෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය මනස තියෙනවා කියන සංඥාවක්. මේ මම කියලා පණවන්න නිමිත්තක් නෑ. අපිට මේ මගේ අත, මේ මගේ බඩ, මේ මගේ ඔළුව කියලා අපිට නිමිති තියෙන හින්දානේ මාව පණවන්න පුළුවන්. එතකොට මෙහෙම බැලුවොත් ස්පර්ශ නිසා චෛතසික ටිකක් එයාට ප්‍රකටයි මිසක් ඔළුවක් බඩක් හම්බ වෙන්නේ නැහැ. මොන විදිහට බැලුවත් එයාට චක්කු සම්පස්ස සෝත සම්පස්ස කියන මේ ස්පර්ශ ටික හොඳට ප්‍රකටයි. එතකොට එයා දන්නවා මේ අල්ලනකොටම ඇහැ සිහි වෙනවා. ඇහැ සිහි කරනකොටම අහු වෙනවා. දන්නවා ඇස් ඇතුවයි ඉන්නේ. එතකොට මේ මතක විතරක් නෙමෙයි සම්පූර්ණම එහෙම හැඟීමක්වත් තියෙන හුරුව මාස්ටර් කියන්නේ ඒ තියෙන හුරුවම ගෙවිලා යනවා. එතකොට එයා ආපු ප්‍රශ්නේ විසඳනවා මොකද්ද? ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා යන්තා දුක් විඳන ජීවිතයකින් ඉපදුන නිසා මේ ඔක්කොම දුක් පිළිගන්නේ ඉපදීම නතර වෙනවා. එතකොට කියන දේ ඉපදීම නතර වුණා. සතියුත් කළා මාතම දැන් ආයෙ කරන්න දෙයක් නැහැ කියලා මාර්ගේ වඩලා ඉවරයි. කියන තැන ත්‍රිලක්ෂයක් තියෙන මේ ජීවිතේ මෙහාට. මොකද ගුටි කන්න ජීවිතයක් නැහැ. මොකද මේ පේනවා කියන ටික
හේතු ටික නිසා පේනවා. හේතු ටික නැති නම් පේන්නේ නැහැ. ඔච්චරම ජීවිතේ. ඔය පේනවා කියන සිද්ධියට ගහන්න ගුටි කන්න ජීවිතයක් එක නැහැ. හරිද? දැන් ওই ටික තේරුම් ගත්තාම එයා පටිච්ච සම්පදායක් දන්නවා. සම්පදාන කිය දුක. ඊට පස්සේ චතුරාර්ය සත්‍යයක් දන්නවා. එතකොට ඒ දැනුම නිසා මාර්ගයක් ලැබුණා. මාර්ගයට ආපු ගමම්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික අතහැරෙන. ඇයි? සක්කාය දිට්ඨිය තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ රූපයක් හම්බ වෙලා රූපේ විඳලා රූපයට හඳුනනවා රූපෙට හිතලා රූපයක් දැනගන්න මානසික මට්ටමකට. ඒක හැම වෙලාවෙම අසෘතවත් පුතඥය කියන වචනයක් තියෙනවා. අසෘතවත් පුතඥය තමයි රූපං අත්තතෝ සමුපස්සති රූපය ආත්ම වශයෙන් හෝ අත්තනීවා රූපං රූපය ආත්මයට හිත එකක් හෝ රූපවන්තං වාතං රූපය ආත්මත්ෝ රූපස්මින් අත්තාන රූපේ කෙරෙහි ආත්මය හෝ කියලා මේ වගේ රූපයක් හම්බ වෙන මානසික මට්ටමක් තියෙන කෙනෙකුටම ඒ දෘෂ්ටිය එන්නේ. වේදනා සංඥා සංකාර විඥාන. මෙයා ස්පර්ශයෙන් සහ වේදනා සංඥා හම්බ වෙනවා කියන තැනක චෛතසික ටිකකට හිත තබන මෙයාට රූප හම්බ වෙනවා. රූපයක් විඳිනකම හම්බ වෙනවා. හඳුනනකම හම්බ වෙනවා. රූපයකට හිතනකම හම්බ වෙනවා. දැනගන්නකම හම්බ වෙනවා. මේ දර්ශනයේටම සක්කාය දිට්ඨිය දෙන්නේ. එතකොටම සක්කාය දිට්ඨිය තියෙන කෙනාටම ස්කන්ධ ටිකේ සත්‍යය කියලා දකින්න කෙනාටම විචිකිච්ඡාව තියෙනවා. මේ සත්‍යය කොහේ ඉඳන් එන්නේද මොන විදිහට ඉඳන්ද කොහාට යයිද කියලා. සක්කාය දිට්ඨිය අතහැරනකොටම විචිකිච්ඡාව. අපිට දර්ශනය නිවැරදිද කියලා බලා ගන්න තියෙන ප්‍රධානම මින්ම තමයි ඒ දර්ශනයට හිත තියනකොට මේ කෙලස් ටික ගෙවෙනවද කියන්නේ. ගෙවෙනවා නම් දර්ශනය හරි. එතකොට මේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා. ස්පර්ශ නැතුව වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියන ටික ප්‍රකට වෙන කෙනාට හම්බ වෙන්නේ නිස්කන්ධ පංචය රූපයක් හම්බ වෙන්නේ නැහැ. විඳින්න රූපයක් හම්බ වෙන්නේ නැත්නම් විඳින්න රූපයක් විඳින්න හම්බ වෙන්නේ නැහැ. නේද? එතකොට මොන දැන් දර්ශනයක් කියන දර්ශනය පහකටු කෙලස් දුරු වෙලා ඒ කියන්නේ එතකොට අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති වුණාට අවිද්‍යාව තියෙන කාලේ ඇති කරගත්ත කෙලෙස් වරුවක් තියෙනවා. ආශ්‍රව. මේ ආශ්‍රව කියන කොටස් දෙකකට. මොකද්ද? ගෙවන්න ක්‍රම දෙකක් තියෙනවා. කරන්න වැඩ පිළිවෙල දෙකක් තියෙනවා. ඒ කියන්නේ නූපං ආශ්‍රව නූපදවන්ට උනේ උපං ආශ්‍රව ගෙවන්න. නූපං ආශ්‍රව නූපදවන්ට තියෙන්නේ මේ දර්ශනය තුළ වර්තමානයේක සිහියෙන් ජීවත් වෙනවා. අලුතෙන් ආශ්‍රව කියලා කිව්වහම කියන්නේ මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව. රන් රිදී මුතුමැණික් කියන කාම වස්තු හම් වෙච්ච හොරු. ඊගාවට බාහිර ගෙවල් දොරවල් ඉඩ කඩන් දුවදරු ඉන්නවා කියලා බාහිර ඇතිකමට හම්බ වෙන ලෝකය භවආශ්‍රව. ඊගාවට තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන ditthිය සුදන් ditthිය ගෙවිලා මෙතෙන්ට එනකොට ඒකට අවිද්‍යාශ්‍රය. අවිද්‍යාවෙන් එතෙන් චතුරාර්ය සත්‍ය නොදන්නා කමට ටක් ගාලා රූපෙට ගිය හුරුන් මේක තමයි අවිද්‍යාව. ඕක තමයි ගෙවන්න තියෙන්නේ. එතකොට සිහියෙන් පුළුවන් තරම් අමතක වෙනවා ආයිත් මතක් කර කර තමන් තුළ මේ දර්ශනයෙන් ඉන්නවා. ඒකට උපකාරයක් ඇටියට සතිපට්ඨාන හිත පිටවා ගන්නවා. යනකොට එනකොට මේ කය කෙරෙහි කන බොන ආහාර නිසා මේ රූපය හැදෙනවා කුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි කියලා කය කෙරෙහි සිහියෙන් ඉන්නවා. වටපිට බලනකොට එතකොට ඉදිරියට ආපස්සට එනකොට හොඳට මේ ස්පර්ශන සහ වේදනා සංඥා හට ගන්නවා කියන මොනේ. කයට ගැටෙනකොට මේ ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා නේද? ස්පර්ශ නැති වේදනාවක් නැතිව නේද කියලා වේදනාවට ප්‍රශ්න බලන. හැම වෙලාවෙම සතිපට්ඨාන නැතුව තමයි කුමනහෝ විදියකට වාසය කරන්නේ. එතකොට ඒක නූපං ආශ්‍රව නූපදිත. වර්තමාන සතිපට්ඨාන සීල වාසය කිරීම. ඊට පස්සේ උපං ආශ්‍රව දෙවන්න තියෙනවා. කියන්නේ මේ දර්ශනය අහන මේ මොහොත වෙනකොට අපිට
ඉස්පිරිතාල පොලිසිය මිනිස්සු ගම් ගෙවල් දොරවල් රටවල් මේ තව තියනවා කියලා භව ආශ්‍රයයක් තියෙනවා අපිට. එතකොට යාන වාහන ඉද කඩන් රන් රිදී මිල මුදල් මේවා ගත්තාම සැපයක් වෙන්න පුළුවන් කියලා කාම වස්තු ගැන අත්දැකීම තියෙනවා අපිට. එතකොට තව සත්‍ය බුද්ධලෝ ඉන්නවා කියන දික්ටි එහෙම දික්තියක් නැහැ. පුද්ගල භාවයේ එක තණ්හායි ප්‍රවේදයක්. ඊට පස්සේ උපන් අවිද්‍යාශ්‍රය කියන. ඒක ගෙවන්න වෙනවා අපිට භාවනාව. සමතකමතාන්කින් හිත වඩවද විදර්ශනා කරනවා. ස්කන්ධික උදේය කරනවා. කොහොමද උපන් ආශ්‍රය ගෙවන්නේ? උපන් ආශ්‍රය කියලා කියන්නේ දැනට ඇති බවට අපිට හම්බ වෙන දේවල්. අබුණුරු කියලා එකක් තියෙනවා, ගෙවල් තියෙනවා, අපේ අම්මලා තියෙනවා, නංගිලා සහෝදරයෝ ඉන්නවා කියන තැනක මේ අපිට තියෙන්නේ. එතකොට ඒක විදර්ශනා කරන්නේ මේ විදිහට. මේ දර්ශනය තුළ ඉඳගෙනම ඒ විදර්ශනා කරන්නේ. විදර්ශන කියන්නේ ස්කන්ධින් උදේය කරනවා. වෙනදාට අපි ලෝකයේදී කලේ කොහාට හරි ගියාම අපි ගොඩනැසයට ගියාම නැත්තම් වෙන ගමකට ගියාම බාහිර රූපයක් දකින්න එකනේ අපි කලේ. ඊට පස්සේ පැත්තකට ආවම කරන්නේ මොකද්ද? දැකපු රූපේ සිහි කරන එකනේ කලේ. ඊට පස්සේ ආපහු වුණාම ගිහිලා රූපේ බලන එකනේ කලේ. අපි අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම රූපෙ වැටෙන හිටි. ඔක ගන්නවා අනිත් පැත්තට දාලා. ඒ කියන්නේ යා සිහි වෙනකොටම වර්ණසය කියලා එහෙ තියනවා කියලා හිතන්න. එයා දන්නවා ඇහැට රූපේ ගැටලා හිත ඊට අනුගත වෙනකොට මට මෙහෙම සංඥාවක් පහළ වුණා. නැත්තම් තමන්ට පෙවුණුකම සිහි කරනවා. තමන්ට රූපයේ මේ ස්පර්ශ නිසා මට පෙවුණා. නැත්තම් මේ ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙච්ච එකට පෙවුණා කියන්නේ. ඊට පස්සේ දැන් සිහි වෙනකොට මට පෙවුණු දේ සිහි වෙනවා. අතෙන්ද මෙහෙම පෙවුණා දැන් පෙවුණු දේ සිහි වෙනවා. ඊගාවට අපව බලන්න ඕන මේ ඇහැ අරගෙන ගියොත් ඇහැට රූපේ වැටේ හිතේට අනුගතව ඉපදී මෙහෙම පෙනේ මට. තුන් කාලෙම පෙනෙනවා තමන්ගේ පැත්තට. මට මෙහෙම රූපයක් පෙවුණා ඒ පෙවුණ රූපේ සිහි කරනවා මේ පේන රූපේ වුණනම් අපව බලන්න. දැන් වෙනදකලේ තුන් කාලෙම රූපේ දැක්කේ රූපේ සිහි කරන්නේ රූපේ බලන්න පුළුවන්. ඕක කරනවා අනිත් පැත්තට තමන්ගේ පැත්තෙම හේතු ටික නිසා මට රූපයක් පෙවුණා මට පෙවුණු දේ සිහි කරනවා දැන් පෙවුණු දේ බලන්න ඕන අපෝ ඇහැ අරගෙන ගියාම මේ ස්පර්ශය වෙනකොට ආයෙත් පෙනේ පොඩි කාරණා ඉතින් එහෙමමයි පෙන්වන්න ඕනේ අම්මා තාත්තා යාළුවෙක් ඉන්නවා කියලා සිහිනව නෑ ඉන්නව නෙමෙයි මේකනේ උනේ මට පෙවුණා දැන් මේ මට පෙවුණු දේ නෙමෙයි සිහි කරන්නේ ඇත්තටම තියෙන දේද සිහි කරන්නේ අපිට පෙවුණු දේද සිහි කරන්නේ කියලා බලන්න. අපි කෙනා ඇහෙන් කනෙන් දිවනාසෙන් ශරීරයෙන් ලැබපු අත්දැකීමනේ සිහි කරන්නේ නේ. එතකොට ආපහු මේ අත්දැකීම ඕනේ නම් මේ ආයතනේ මේ ස්පර්ශය හදාගත්තු වෙන්නේ. එහෙම නැතුව නෑ. ආපහු ධාතුව තියෙන තැනට මේ ඇහැ අරගෙන ගියාම ආලෝකයේ එකට වැටලා පරාවර්තන වෙලා රූපයක් වැටි හිත ඊට අනුගත උපදී ආයෙ වෙන්නේ. නෑ කියන්නේ වෙන්නේ. ආයෙත් එනකොට ඇහැ අහකට යනවා රූපය අහකට යනවා හිත අහකට යනවා පෙනෙන දේ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මට යම්තා තියෙන දේ නෙමෙයි පෙවුණු දේ දැන් සිහි කර කර හිටිය හැකි ඕන තරම්. මට පෙවුණු දේ පේන දේ සිහි කරපමණකින් ඒක තියනවා ගණේට යන්නේ මේක ටික පෙන්වහම හරි ඉක්මනට කෙලස් දෙනවා. දැන් අපිට පේන දේ සිහි කරනවා කියන ටික පෙන්වන්න දන්නේ නැති හින්දා තියෙන දේම සිහි කරනවා වගේ උනේ. තේරුණා නේද? දැන් අපිට ඕන තරම් අම්මා ගෙවල් දොරවල් සිහි කෙරුවේ. මම දන්නවා මගේ ස්පර්ශයට හසු වෙච්ච පහළ වෙච්ච සංඥාව නැතම මට පෙවුණු අත්දැකීම සිහි කරනවා. ඊට පස්සේ සිහි කරපු දේ අපව බලන්න හන්න ඕන බැරිත් නෑ මොකද ආයෙත් ස්පර්ශය හදාගත්තු පුළුවන්. එහෙම නැතුව එහෙම. කියලා බැලුවාම බොහෝ දවසකින් ඕක තමයි කියන වටිනාම ක්‍රමය. හරිද? උපන් ආශ්‍රය ගෙවා ගන්න තියෙන වටිනාම ක්‍රමය.
ඔන්න ඔතෙන්ට කියලා බලපු ගමම්ම හරි ඉක්මනට ගෙවෙනවා. එයා ටක් ගාලා සිහි වෙනවා. බලවල දාන ඔක්කොම ඒ කියන්නේ තිබුණා කියන හිත සිහි කරන්නේ. තිබුණා නෙමෙයි මේ තමන් පෙනුණු වැහුණු අත්දැකීමයි සිහි කරන්නේ කියන කාරණාව පෙන්නනවා. තුන් කාලෙම තමයි පිටේ පෙන්නන. සම්පූර්ණම කියන දර්ශනයට අනුව එන්න ප්‍රමාර්ගයේ ඒ කියන්නේ ප්‍රතිපදාව. එතකොට උපකාශ ගෙවා ගන්න තියෙන සමාධිය කියනවා. එතකොට එයා යන්නේ අර වැරද්ද හදනවා කොමාපහු. වැරද්ද හදනවා. එතකොට ලෝකයා රූපයේ තිබුණා කියලා තියෙන රූපයේ සිහි කෙරුවා කියුවාම එයාට තියෙන රූපේ බලන්න යන්න පුළුවන්. කිසි තැනක යනවා. ඒ නිත්‍ය සංඥාව යට තියෙන. මෙයාට හොඳට අනිත්‍යයක් තියෙනවා. දැකපු ස්පර්ශ නැති වෙනකොට නැති වෙලා දැන් සිහි කරන්නේ ස්පර්ශයේ වෙලාවෙදී දැකපු දේ මම සිහි කර කර ඉන්නවා. සිහි කර කර හිටියා කියලා අර ස්පර්ශ වෙච්ච වස්තුව තියෙනවා යන ගණේට යන්නේ නැහැ. අපහොට බලන්න යන්නත් පුළුවන්. කියලා තුන් කාලේ වෙන්වෙන්ව පේනවා සිද්ධියක් පේනවා. එකට යාවෙන්නේ නැතු. දැන් අරයට දැක්කේ රූපේ ඒ රූපේ තමයි සිහි වෙන්නේ. ඒ රූපේ බැලුවේ. තුන් කාලෙම එකටම වෙලානේ. එතකොට නිත්‍ය සංඥාව. මෙතෙන්දි කැඩෙනවා. මේක තමයි මට අලුතින් කියලා දෙන්න ඕනේ මේ භාවනා කරන්න ඇති. මේකට ගෙවෙන හොද්දට ඉක්මනට කෙලෙස්. හරිද? මුකට වීර්යය කරන්න හිතට සද්ධාව ඇති කරගෙන ආයේ නිවන් මාර්ග ගැන සැක හිතන්න එපා. හොයන්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් මාර්ගය කියන්නේ මොකද්ද කියන එක හොයන්න වෙහෙසක් තිබුණා. නමුත් මේකට එහෙම වෙහෙසක් තිබුණේ. ඔන්න ওই විදිහට තමයි උපන් ආශ්‍රය. ඔහොම ගෙවන්න තියෙන ඕගලන්ට මොකද්ද? බාහිර ගෙවල් දොරවල් පුද්ගලයෝ ඉන්නවා කියලා භව ආශ්‍රය ගෙවන්න. රාණ ප්‍රදී මුතුමින දෙමව්පිය සහෝදරයෝ ඉන්නවා කියන කාම ආශ්‍රය ගෙවන්න. ඊට පස්සේ අවිද්‍යාවශ්‍රය කරන රූපේ දැක්කේ දැකපු රූපේ සිහි කරන්නේ රූපේ බලන්න යන්න පුළුවන් කියලා රූපේ පැත්තට යන මොඩකම ගෙවන්න අවිද්‍යාවශ්‍රය ගෙවන්න. ඔය දර්ශන සිහි කරනකොට ගෙවෙන්නේ මොකද්ද? කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ටික ගෙවෙන්නේ. වර්තමාන නූපන් ටික නූපදවන්න සතිපට්ඨාන කියන්නේ ඉන්නවා. උපන් ටික ගෙවනවා මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය බලබල. එතකොට ওই ටික කරන්න තියෙන උපන් ආශ්‍රව ගෙවා ගන්න තියෙන්නේ මන ආයතනේ හරහා විතරයි. නූපන් ආශ්‍රව උපදවන්න ආයතන හයම සංහත වෙනවා. සතිපට්ඨානේ යොදන්න වෙනවා. වර්තමානයේ ජීවත් වෙනවා. පේන කොටත් ස්පර්ශ වෙන කොටත් හිතට සිහි වෙනකොට ඕක එකක්. තව කෙටි ක්‍රමයක් තියෙනවා. අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා සිහි වෙනකොට මේ ස්පර්ශ නිසා වේදනා සංඥාවන් හට ගන්නවා නේ ස්පර්ශ නැතුව වේදනා සංඥා නිරුද්ධ වෙනවා නේද කියලා එක දිගට තමන්ට බල බල ඉන්න පුළුවන්. එතකොට සතිපට්ඨානය සමාධිය ඇති වෙනවා. නීවරණ දුරු වෙනවා. ඒක විදර්ශනාව නෙමෙයි. දැන් සිහි වෙන දේ දැන් නබුනෝ අම්මා කියන මේ ස්පර්ශ නිසා වේදනා සංඥාවක් හටගත්තා. මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙනවා. කියලා එනේ එකට හිත හිතියොත් නීවරණ ධර්ම දුර්ලභ හිත සමාධි වෙනවා ඒක. ඒක විදර්ශනාව නෙමෙයි. විදර්ශනාව කිව්වේ අර ඉස්සලා කිව්වා වගේ තුන් කාලෙන් පෙන්වන්නට ඕනේ ස්කන්ධයේ විුදේ. ඒක තමයි විදර්ශනා. ඥානය. ඒක සමාධිය කියන්නේ. මේ විදිහට කෙටියෙන් අරගන්න පුළුවන් නීවරණ ධර්ම දුරු කරගන්න හිත සමාධි කරගන්න එතකොට ඒකෙදි ඒ වෙලාවට කෙලෙස් එන්නේ නැතිකම විතරයි. අර ක්‍රමයේදී තමයි අනුශේ හිඳින්නේ. හරිද? කොහොම තමයි කරන්න තියෙන්නේ. ওই ටික කරනකොට ප්‍රශ්න මුකුත් ඉතුරු වෙන්නේ මේකේ තියෙන වටිනාකමක් තියෙන ඉස්සරහට යන්න තව මොකද්ද කරන්න තියෙන්නේ කියලා ප්‍රශ්න ඇති වෙන්නේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ලෙහෙනවා. තමන්ට හොඳට නුවණ නැදෙනවා මේක මොනතරම් ඇත්තද කියන එක මිසක එහෙනම් මොකද්ද කිය ප්‍රශ්න එන්නේ නැහැ. කරගෙන යනකොට කාලයක් යනකොට ඇත්තටම මම මට දැකපු දේම සිහි කරනවා නේද කියලා හොද්දට පේන මට්ටමට එනවා. එතකොට දැන් තියෙන දෙයක් හෝ තියෙන කෙනෙක් සිහි කරනවා නෙමෙයිනේ කියන එක Tamanට හොද්දටම තහවුරු වෙනවා. අර නිත්‍ය සංඥාව තියෙනවා කියන සිද්ධිය ගැලවිලාම යනවා මේ
ස්කන්ධයන්ගේ උදේවැය පෙන්වනකොට ওই විදිහට Tamange පැත්තෙන් බලනවා. ওই විදිහට ආයතන හයටම ගන්නවා. අහුණක් කිව්වහම එහෙම. අනිත් ඒවා නම් ඉබේම අතහැරලා තියෙන මේ පේනවා කියන රූපායතනයේ ඇතිකමට ගැට ගැහෙන එකෙන් තමයි අනිත් ඔක්කොම ආයතන ගැට ගැහෙන්නේ. මෙතන ওই ප්‍රශ්නේ ওই විදිහට ලෙහෙනකොට අනිත් ඒවා ඉබේම ලෙහෙනවා. හරි මේ ටික තේරුණාද? හරි. ඔය කියන විදිහට වීර්ය කළ බලන්න එක සතියක් කොච්චර දුරකට හිත හැදෙයිද මොනතරම් විශේෂණයකටපත් වෙයිද සම්පූර්ණම ගෙවන ආශ්‍රවයට. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිදොස්සු ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය කියන වචනයක් කියනවා. දොස් නැහැ. ඊටාම උතුම් මනාකොටම දුක් ගෙවලා දානවා. කියන ගුණනාමයක් කියන මේ ස්කන්ධයන්ගේ උදේවැය. ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා කමයි මේ මුළු ලෝකෙම කර්ම රැස් කරගෙන තියෙන්නේ. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය බලන්න පෙන්නන්නමයි තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ඒකනේ දැන් අපි රුවන්නාසරුණුවත් ලෝකයට රොණ්ඩ බැරි ස්කන්ධ උදේවැය ඒ වචන කියනවා. නමුත් ඇයි මේ රූපේ නැද්ද තියෙන්නේ රූපෙමයි කියලා ඕකටමයි ගැටෙන්නේ. මේ ඉත්තක්ෂණ 17කට ආයත රූපයක් තියෙනවා. ඒ රූපේ තමයි ඇහැට ගැටෙන්නේ කියලා. දැන් ඇත්තටම ඇහෙන් කෙලින්ම රූපයක් බලන්න ඕන නම් ඉතින් මේකේ ප්‍රසාදයක් ඕනේද? දැන් අපිට කෙලින්ම ඇහෙන් රූපයක් බලන්න පුළුවන් නම් මේ ඇහැ නිකන් ඔපුවත් කරගෙන මේ විදිහටම නටන්න ඕනේ නැහැ. ඇහැට රූප පේන්නේත් නැහැ. ඇහි එකම කෘත්‍යය මොකද්ද? තිරයක් වෙන එක විතරයි. එන ආලෝකයේ රූපම වන්ද තිරයක් හැදිච්ච එක විතරයි. තිරයක් වගේ කණ්ණාඩියක් වගේ එච්චරයි. කණ්ණාඩියටත් වඩා මේකට තිරයක් තමයි කියන්නේ. කොට චිත්‍රපටි ශාලාවක දැක්වුණාම තමයි යෝනේ කියන්නේ අපි උත්තර බලලා තියෙනවා නම් හිතන්නේ නැහැ අපි නේ. දැන් ආලෝකයේ හරහා රූපේ අරකට වැටෙනකොටම මම ඔය ඔක්කොටම අලුතෙන් කිව්වේ එක ඇහැක් වහලා එක ඇහැක් හොල්ලලා බලන්න කියලා. ආන් එතකොට හොඳට පේනවා. දැන් ඇස් දෙකම අරගෙන මේක ඇහැක් වහලා එක ඇහැක් හොල්ලලා බලනවා. ඔය නියමට පේනවා හොඳට. දැන් නෑ මේ ඇහැ වහගෙන මේ ඇහෙන් අනිත් ඇහැ හොල්ලන්න ඕනේ. එතකොට මේ පේන සිද්ධිය ඔක්කොම උඩ පාත වෙනවනේ. එතකොට දැන් අපිට පේන්නේ මෙහෙ තියෙන දෙයක් නම් අපි ඕක හෙල්ලුවේ නෑනේ. දැන් ඇහැ හොල්ලනකොට හෙල්ලෙන්නේ ඇහැද? මේ පේන දේනේ හෙල්ලෙන්නේ. එතකොට පේන දේ හෙල්ලෙන්නේ ඇයි? මෙතෙන්ට පද්ධති වෙච්ච දේ පෙන්න තියෙන හින්දා. ඔක හොඳටම පේන්නේ අර ඇහැක් වහගෙන කරන දෙකක් තියෙනකොට මේකටත් පේනකොට මේකටත් තියෙනකොට එකක් තියෙනවා එකක් හෙල්ලෙනවා වගේ පේනවා. එකක් වහගෙන හොල්ලනකොට හොඳට පේනවා ගෙඩි පිටින්ම තියෙන එක සම්පූර්ණ හෙල්ලෙනවා. ඔය ඉතින් මේ වෙලාවේ මේ හැට වෙන දේ මේ පේනවා. පේනවා කියන ටිකයි තියෙන්නේ. එතකොට විපාක හේතු ටික වැහිලා තියෙනවා. ඕක හොයාගන්න දරුව මේ දෙකට බෙදිලා ඇහැ රූපේ කියලා ඕක ඇතුළේ ඉතින් නිවන් දකින්න පුදුම වෙහසක් නෙවෙයි. ඉතින් කර්ම රැස් වෙන එක තුල නිවුනනම් තමයි බුදුන්. මෙතන තියෙන වටිනාකම මේ එක දර්ශනයේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එකම එක සිද්ධියට ප්‍රශ්න සියලුම ප්‍රශ්න ටික එකකින් හදනවා. මේ තුන් ලෝකෙන් තියෙන සැප ලෝකෙන් ඊතර තියෙන ලෝකෝත්තර සැප කියන සියලුම සැපත් ලබා දෙනවා සැනසෙල්ලත් ලබා දෙනවා එකම දර්ශනය. සියලුම දුකත් අයින් කළ සියලුම සැනසීම ලබා දෙනවා ස්කන්ධයේ උදේවැය බලනවා කියන එක සිද්ධියට. ආයේ මේ නීවරණ ධර්ම දුරු කරන්න වෙන එකක් ආශ්‍රව දුරු කරන්න වෙන එකක් උපාදානය නැති කරන්න වෙන එකක් කියලා කතා නෑ මොකද ඔක්කොටම සම්මාදිට්ඨිය. තව මොකක්ද තියෙන්නේ අහගන්න ඈ උදේවැය බලන්න
සෝවාන් වෙන්න කරන්න තියෙන ස්කන්ධ බුද්ධය බලන එක. සකදාගාමයට කොන්න තියෙනත් ඕක. අනාගාමයට කරන්න තියෙනත් ඒක. ඇත්තනේ ජෝච්චර තියෙන වෙන මොකද කොන්නේ? උපංග ආශ්‍රය කරගන්න තියෙන්නේ. එතකොට උපංග ආශ්‍රය තියෙනවා නෙමෙයි මේක නූපදව ගන්න තියෙන්නේ. 100න් තියෙන තාම ඒකේ ප්‍රශ්නේ නැහැ. දැන් උපන්න ආශ්‍රය ටිකේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ආශ්‍රය කරනවා කියලා කරන්න තියෙන දැන්ට උපන්න ටිකයි ගෙවන්න තියෙන්නේ. නූපන්න ටික හැසිරීමෙන් හදා ගන්න ඕනේ. ඒක තාම සංයෝජන වෙලා නැහැ. අපිට බැඳුමක් වෙලා නැහැ. ඉපදිලා නැන්නේ. නූපන්න ටිකනේ. උපන්න ටිකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මේ ස්කන්ධයේ උදේවැය හරහා කරන්නේම සංයෝජන ටික ගෙවන එක. මේ ආශ්‍රය ටික ගෙවන එක. ආශ්‍රය කරගන්නවා කියලා කියනවා. ඒක කළා ඉවර වෙන දවසක් තියෙනවා Tamanට දැනගන්න පුළුවන් මොකද්ද? මාව පනවන්න තැනක් නැහැ. ජාති නිරෝධ. ඉපදීම නතර වෙන. ඒකයි බුදුජානනාංශ දේශනා කරන්නේ මහානි කල්යාණ මිත්‍රෝ මානසා. ජාතිය ස්වභාව කොට සත්‍ය ජාතියෙන් මිදෙනවා. ජරාව ස්වභාව කොට සත්‍ය ජරාවෙන් මිදෙනවා. ව්‍යාධි ස්වභාව කොට සත්‍ය ව්‍යාධියෙන් මිදෙනවා. මරණය ස්වභාව කොට සත්‍ය මරණයෙන් මිදෙනවා කියලා බුදුජානනාංශ කියනවා. එතකොට දැන් ලෝකේ ඕක ටිකක් හිත තියන්න අමාරු හින්දා තමයි මම අර උපාදාන අපි ඉපදුණු ජරා මරණ දුක එනවනේ ඉපදීම නිසාමයි නේද කියනකොට දැන් අනිත්‍යනා සසරෙන් එහා පැත්තට ඔලුව තියාගෙන අහන. නමුත් මේ ටික දේශනා කරනවා අපි මේ දැන් මෙතනම හිත තියාගෙන. ප්‍රශ්නයක් නෑ. මොකද මේ දුක පෙන්නුවත් අනාගත දුක පෙන්නුවත් පනවන ප්‍රතිපදාව එකක් නිසා. එක තැනක මේ ප්‍රශ්න දෙකම ලෙහෙන නිසා ගැටලුවකුත් නැහැ. ප්‍රශ්නකුත් නැහැ. මොකද ඊට පස්සේ මුදට මතක තියාගන්න ඕන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියලා කියන කර්ම නෙමෙයි. කර්ම භවය හදන පුද්ගලයා. ඊට පස්සේ දැන් කෙනා උපදින. ඊට පස්සේ කෙනාව කර්ම රැස් කරගන්න. දැන් මේ උපන්නට පස්සේ දැන් ඉතින් පුද්ගලයා කරන කියන හැම එකක්ම කරනවා ඊට පස්සේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යභි සංඛාර ඕන විදිහට කර්ම රැස් කරගන්න. කර්ම භවයේ උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙක හැදුණු තැනම ජාති. පුරාණ කර්මයට විඥානාම් කුසලයෙන් පස්සේ වේදනා කියලා ස්කන්ධ ටික හැදෙනවා උප්පත්ති භවයේ. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකෙන් හදනවා කර්ම භවය. ස්කන්ධ සහ කෙලෙස් ටික දෙකට එකතු වෙච්ච ගමම්ම අර උප්පත්ති භවය කර්ම භවයයි භවපච්චය දෙක එකට වෙච්ච ගමම්ම ඉපදුණා. දැන් පුද්ගලයා ඊට පස්සේ දැන් පුද්ගලයාට කර්ම කළ හැකි කර්ම භවය කියන්නේ කර්ම කරන්න පටන් ගන්න මෙතන. ඊට පස්සේ ඒ කියන්නේ මෙතන තියෙනවා කියන අවිද්‍යාව. මේ දුක ඇතිනේ තණ්හාව නිසා තණ්හාව නැතිකොට දුක නැති වෙන එන්න මේ ප්‍රතිපදාව දන්නේ නැහැ කියන තැනයි පුද්ගලයා ඉන්නේ. පුද්ගලයා අවිද්‍යාව නිසා පුද්ගලයා හැදිලා තියෙන්නේ. තේරුණානේ? එතකොට දැන් ඉතින් හොඳට කුසල කර්ම කරන්න බැයිද? අකුසල කර්ම කරන්න බැයිද? හිතු කරා ඔන්න ඔය කරන කර්ම වලින් එකක් තමයි ප්‍රතිසංගීතය යන්නේ. දැන් පුද්ගලයා කරන දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා කියලා කර්ම කරනෝනේ. කරන්නේ කවුද? පුද්ගලයන්නේ. පුද්ගල භාවයේ පිහිටලන්නේ පුද්ගල භාවය නිසා නෙමෙයිද කරන්නේ. ඒක තමයි. කරන්නා නිර්මාණය වෙන්නේ අතන තණ්හා උපාදාන භව කියන තැන කර්ම භවය දකින්ද කර්මය නොදකින්න. කර්මය කියන එක එතනින් දැමුවොත් අසාධාරණ වෙනවා. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකක විතරද කර්ම වෙන්නේ. එතකොට ආනිජ්ජාපි සංකාර පුඤ්ඤාපි සංස්කාර නැද්ද? දැන් කර්මය කිව්වහම කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා ආනිජ්ජාපිත් තියෙනවනේ. දැන් අපි කර්මය කියන එක සසර ඉපදෙන්න හේතු වෙන පුරාණ කර්මය කියන එක තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකෙන් කර්මය විතරක් දැක්කොත් හරියනවා. එතකොට තණ්හා උපාදාන කියන්නේ අකුසලයි. තණ්හා උපාදාන කියන්නේ දුක්ඛ සමුදය සත්‍යය. ඒකේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර බෑ. ඒක තියෙන්නේ ජාතිය දක්වා. පුද්ගලයා නිර්මාණය කරන්නේ. ඉපදීමට.
අර කෙටියෙන් ගත්තාම ස්කන්ධ ටික හටගත් එක කියනවා උප්පත්ති භවය. කෙලස් ටිකෙන් කියනවා කර්ම භවය. භව දෙකම එකට ප්‍රත්‍යක්ෂ එකම ධාතු. ඔන්න පුද්ගලයා නිර්මාණය වෙලා පුද්ගලයා නිර්මාණය වෙච්ච තැන තියෙන අවිද්‍යාව. ඇයි පුද්ගල භාවයේ දුක? දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා කියලා ප්‍රතිපදාවක හිටියොත් මොකද වෙන්නේ? පුද්ගලයා කර්ම කරන එක පැත්තකින් දාලා පුද්ගලයා වතහරනවා. අවිද්‍යාව නැතුව කර්ම නැති වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව නැති වෙනකොට මොකද වෙන්නේ? පුද්ගලයා නිදී වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කර්ම කරන්න තියෙන හේතුව. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා ඊට උප්පත්ති භවය හැදෙන හැටි චක්‍රෙම එහෙමත් ඇති වෙනවා. මෙතන හදාගෙනම හැදෙනවා මිසක මේ ටික තියෙද්දි හැබැයි විතර හැදෙනවා කියලා කතාවක්. මේ තියෙන දුකත් ගෙවාගෙන ගෙවිලා තියෙනවා මිසක සංසාරික දුක. මේ දුක තියෙද්දි එහාට දුක විතරක් හදනවා කියලා එකක් නෑ. එහෙමනොත් දොස් ඒකිනුත් මේ දර්ශනයට නින්දාකටයුතු මේ දර්ශනය දිට්ඨ ධම්ම දුක ගෙවන්න සමත් නැතිය සංපාරයක දුක විතරක් ගෙවන දර්ශනයක් කියලා මේකට චෝදනා කරට හැකියි. සියලු දුකේ අවසානයයි මේ සියලු දුකේ අවසානයයි කියලා කියන්න බෑ. සියලු දුකේ අවසානය නැහැ. මේ ජීවිතයේ දුක තියලා පරලෝකික විතරයි අවසන් වෙලා තින්නේ කියලා ඒකට කියන්න වෙනවා. නමුත් එහෙම නැහැ. සංදිත්තිකය අකාලිකය හේබස්කය කියලා ගුණනාම ටිකක් කියනවනේ. ඒ කියන එකෙන් කියන්නේ මොකද්ද? මෙතනම ඒ හින්දා හොඳට උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙක දකින්ද ජාතියට ප්‍රත්‍ය වෙලා. කියනකොට පුද්ගලයයි පදේ. ඊට පස්සේ පුද්ගලයයි කර්ම කරනවා කියන දැන් අවිද්‍යාවපච්ච සංඛාරා කියන තැනදී පුද්ගලයා හිතින් කියින් කරන එක දකින්න කර්ම හැටියට. චෛත්‍ය බෝධියෙන් දැක්වත් උවන්වදාගේ වැඩි ස්වාමීන් වහන්සේලා මොකට වතාවක් කිව්වොත් පුද්ගල භාවයෙන් කරන ඔක්කොම පුද්ගල. මල්ලේ වන්දරෙන් දැකලා ගලකින් ගහුවත් කාරණා. ඔය තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් නෙමෙයි මේ කෙරෙන්නේ. මේවා හිතල පුද්ගලයා කරන චේතනාවෙන් ඇති වෙන කර්ම. පුද්ගල භාවයෙන් කරා. පුද්ගලයා කියන තැන තියෙන සම්පූර්ණ අවිද්‍යාවේ පින්ඩය. අවිද්‍යාව. ඒ කියන්නේ පුද්ගල භාවය කියන එක ජරා මරණ ශෝක පරිදු දුක් දුම්නස් ඇති වෙන තැන දුක කියලා තෝරගන්න. දුකට හේතුව මෙන්න මේ වැරද්ද. මේ වැරද්ද නැතිකොට දුක නැති වෙන. ඇත්තටම ලෝකේ මේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නකොට මොකටද අපි ඕක බලන්නේ? මොකටද කොහොම ඉන්නේ මේ ඉන්න පුළුවන් කියලා ඉන්නවනේ. නමුත් මෙතන ඉන්න කියන්නේ නිකන් නෙමෙයි. මෙන්න මේ ප්‍රශ්නේ පෙන්නලානේ. මේ දුක පෙන්නලා මේ දුක ඇති වෙන්නේ මෙන්න මේ වගේ තැනක් හින්දා මේක නැතිකොලොත් තමයි දුක නැති වෙන්නේ. ඒ සඳහා මේක කරන්නේ. කියන ටික කිව්වහම තමයි කවුරු කැමති නේද? විමුක්ති මුඛ තුනක් තියෙනවා කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. ලෝකයේ කියන අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ නොදැක්කොත් මේ වගේ ප්‍රතිපදාවකට එන්නේ නැහැ මම. දැන් බලන්න අපි මේ ජරා මරණ ශෝක මේ ඉන්න දුක විඳින්න වෙනවමයි හිටියොත් ඒ දුකට හේතුව තණ්හාව. ඒක නැතිකොලොත් දුක නැති වෙනවා කියන තැනකින් හෝ මාර්ගෙට කැමතිනේ දුක හින්දා. ඒ වගේ අනිත්‍ය හෝ දුක හෝ අනාත්ම හෝ කියන ওই තුනෙන් ලක්ෂණ තුනෙන් එකක්වත් ওই ලක්ෂණ තුන නැත්තම් නිවන් මාර්ග ශක්තිය වෙන්නේ නැහැ. ඒක නිවන් මාර්ගෙට එන්නේ නැහැ කවුරුත්. ඒකට ප්‍රශ්නෙත් නෑ නැත්තට. දුක කියනකත් නැත්තම් අවශ්‍යතාවයක් නැහැ. ඔය තුන හින්දානේ ප්‍රශ්නේ මේක ඕනේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මේ මාර්ගය තුල තියෙන සිද්ධියක් නෙමෙයි. ලෝකේ මේ පංච උපාදාන ස්කන්ධ ජීවිතයත් වෙලා මට ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙන මේ දුක නැත්තම් අනාත්මයි මං කැමති දේ මට ඕන විදිහට පවතින්නේ එතකොට නැත්තම් මේ අනිත්‍යයි මේ හැම කොච්චර මොන දෙයක් නෙමෙයි මේක දාලා යන්න වෙනවා. ඒ හින්දා වැඩක් නෑ කොච්චර දේවල් එක්කද මේක තියෙන හැම දෙයක්ම අතහැරෙන දේවල් කියන තැනකින් හෝ මේ කියලා ත්‍රිලක්ෂණය ගත යුතුයි ලෝකෙ දුකේ.
ඒ හිඳයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ ඇති වෙන්නේ මේ තණ්හාව. අනිත්‍ය ධර්මතාවයට උරුමකාරයෙක්, දුක්ඛ ධර්මතාවයට උරුමකාරයෙක්, අනාත්ම දෙයට උරුමකාරයෙක්. මේ ටික නැතිකොළොත් මේකෙන් මිදෙන්න. ඒ හින්දා මේ ප්‍රතිපදාව. දැන් නම් දර්ශනීය පොලිසියලා තියෙනවා. තියෙන දේ කියා ගන්න බැරි කමකට. ඒ කියන්නේ මේ දැන් જાතිය නිසයිතර වර්ම කියලා කිව්වම අර විදිහට තමයි ඉතින් ටිකක් හරි කතා කරන්න වෙන්නේ. ඒක කර්ම භවය, උප්පත්ති භවය දෙක ඇත්තටම වෙන සිද්ධිය ඒක. තණ්හා උපාදාන, අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කෙලස් ටික එකට තියෙනවා. තණ්හා උපාදාන භව කියන කෙලස් ටිකේ මොන හොඳට බලන්න මේ ගෙවෙන හැටි. කෙලස් ටික නිසා දුක පෙන්නලා මේ දුකේ ඉඳලා පටන් ගන්න. ඒ කියන්නේ දැන් ওই ටික වෙලා දුක කියන තැන හැදිලා තියෙන්නේ. ඒ දුක් විඳින කෙනාටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මිසක එකක් මතක තියාගන්න ඕන පුරාණ කර්මයේ හටගත්තු විපාක ටිකේ ඉන්න කෙනාට නෙමෙයි බණ කියන්නේ. එහෙම කියනවා නම් උන පරලෝ තමයි පෙන්වන්න වෙන්නේ. දැන් පුරාණ කර්මෙන් හටගත්තු විපාක ස්කන්ධ ටිකේ නම් ඉන්නේ. එයාට කියන්න වෙනවා තණ්හා උපාදාන විලා භවය හැදුනොත් අනාගතේ දුක එයි. ඒ හින්දා තණ්හා උපාදාන භව නැතුව අනාගතේ දුක නැති වෙයි. ඒ හින්දා උතරම ඉන්නේ කියන එක තමයි කියන්නේ. එහෙම නෙමෙයි. විපාකයට තණ්හා උපාදාන වල දුක් විඳිනවා කියන තැනට ඇවිල්ලා මේ ඉන්නේ. එතකොට ඉන්න කෙනාට බන කියන්නේ එතකොට දුක තමයි පෙන්වන්නේ. දුක පෙන්වලා දුකට හේතුව පෙන්වලා හේතුව නැතිකොල දුක නැති වෙනවා කියලා පෙන්වන තමයි ප්‍රතිපදාව පෙන්වන්නේ. නේ. ඒ විදිහට මම කියනවා ඒක තමයි. එතන ක්‍රම දෙකක් අපිට ඕන දෙයකින් බැලුවේ එකකින් පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකට සාපේක්ෂව විපාක ටිකේ ඉඳලා කියනවා නම් දුක අනාගතින් කියනවා. දුකේ ඉඳන් කියනවා නම් වර්තමානයේ කියනවා. නමුත් මේක කියන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දුක් විඳින ලෝකයට දුකෙන් මිදෙන්නයි මාර්ගය කියලා. අපි කවුරුවත් කර්ම රැස් නොවන පුරාණ කර්මෙන් හටගත්තු විපාක ස්කන්ධ ටික විතර ජීවත් වෙවි ඉන්න රහතන් වහන්සේ නමක් වගේ කෙනෙක් නෙමෙයි අපි. කර්ම රැස් කරගෙන දුක් විඳ කර්ම රැස් කරගන්න කෙනෙක්. පංච උපාදාන ස්කන්ධ දුකත් විඳිනවා දුකට හේතු වෙන කර්මත් රැස් කරගන්න. දුකද විඳින්න කර්මද රැස් කරගන්නා ඌ තැනක ඉන්න කෙනාටයි දුකිනුත් මිදලා කර්මක්ෂය කරගන්න ක්‍රමය කියලා දෙන්නේ. දෙකත්ම හදන්න. මම කියන්නේ එතෙන්ට ආවිදලා හොයාගෙන ගිය පුරාණ කර්මයේ තැන හම්බ වෙනවා මිසක විපාක ටික. නැත්තම් එතන හම්බ වෙන්නේ නැහැ ලෝකෙට. ලෝකෙට හම්බ වෙන්නේ නැහැ මේ කතා කරන පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකයි. ඒ කියන්නේ චක්කු විඥාන දෙකක් S දෙකක් එහෙම තියෙනවා නෙමෙයි. අපිට දැන් තියෙන්නේ කර්ම මට්ටමේ ලෝකෙ තුල මේ ඇහැ කියලා අල්ලන්නත් පුළුවන් අල්ලනකොට සිහි වෙන ඇහැ තියෙන තැන තමයි අපි ඉන්නේ. උච්චර අපිට තියෙන්නේ. ඇහැ රූප චක්කු විඥානය කියලා ඒ ටික හේතුවට දාලා ඒ නිසා පේනවා කියන මට්ටමට ආවහම එතන හම්බ වෙනකොට මේ මට්ටම අතහැරෙනවා. ලෝකයට හම්බ වෙන ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටම අතහැරෙනවා විපාක ස්කන්ධ ටිකට හිත දැම්මොත්. විපාක ස්කන්ධ ටික අතහැරෙනවා කර්ම මට්ටමට හිත දැම්මොත්. ඒ කියන්නේ ලෝකේ ඉන්න කෙනාට මේ මාර්ගදර්ශනය හම්බ වෙන්නේ නැහැ. මාර්ගදර්ශනයේ ඉන්න කෙනාට ලෝකය හම්බ වෙන්නේ. කියලා ඉතින් එහෙනම් දෙපැත්තක්ම තියනවා කියලා ගන්න එපා. ඒ කියන්නේ පුරාණ කර්මයට හටගත්ත හැකුත් තියෙනවා. දැන් මේ රූපේ දකින්නේ ඇහැ කියලා ඇහි නිමිති අරගන්නවත් ඉන්නවා කියලා S දෙකක් තියෙනවා කියලා ගන්න එපා. එකපාරට දෙකක් හම් වෙන්නේ අපිට. තේරුණාද කිව්වේ? කියන්නේ ඇහැ රූප චක්ක විඥාන කියන හේතු ටික නිසා පේනවා කියලා ගත්තොත් හම් වෙන්නේ ජෛසික ටිකක් මිසක ඇහැ රූප හම්බ වෙන්නේ නැහැ ඒ දර්ශන. මේ රූපේ පේන්නේ මේ ඇහැට කියලා බලන කෙනාට
මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන හේතු ටික යෙදිලා පේනවා කියන සිද්ධියක් වෙන්නේ කියන දර්ශනය හම්බ වෙයි. නැත්නම් මේ දෙකම තියෙනවා වගේ එහෙම වෙන්නේ. මේ ටිකේ ඉන්න කෙනාට ලෝකෙ ඉන්න කෙනාට මාර්ගයේ නෑ, මාර්ගයේ ඉන්න කෙනාට ලෝකෙ. ඒකයි මහණෙනි මායයට පුළුවන් වුණනම් ඇහැට ළඟ වෙන්න, රූපයට ළඟ වෙන්න, චක්කු විඤ්ඤාණයට ළඟ වෙන්න පුළුවන්. චක්කු විඤ්ඤාණයට ළඟ වෙන්න. එතකොට මාර්ගයෙන් කරන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන ටිකෙන් අයින් කරන්නේ. යාට අධ්‍යක්ීම කවදාවත් හම්බ වෙලා නැතිදී යාගේ ජීවිතය කියන්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන හේතු ටික නිසා පෙනෙනවා කියන ටිකන තියෙන්නේ හම්බ වෙන්නේ මෙයා ඉන්නේ උතන විතරයි. එයාට හම්බ නොවන දෙයක් ගැන. දර්ශනේ ඉන්න කෙනාට හම්බ නොවන දෙයක් කින් එයා දුක් විඳින්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ අපිට දුක එනවා නම් එන්නේ කවදාම හරි දවසක ජීවිතේ මේ ස්පර්ශ ආයතන හයෙන් මොනවා හරි එකකට ස්පර්ශ වෙච්ච දෙයක් නේ අපිට කවදාවත් හම්බ වුනේත් නැති හම්බ වෙන්නේත් නැහැ හම්බ වන්නේද නැති දෙයකින් දුකක් එන්නේ නැහැ නේද? ඇහැ හම්බ වෙච්ච හින්දා රූපය හම්බ වෙච්ච හින්දා චක්කු විඤ්ඤාණය හම්බ වෙච්ච නිසා දැනුත් හම්බ වෙන නිසා අනාගතයට හම්බ වෙන නිසා දුක් විඳිනවා. ආපෝ දර්ශනයක් කුරුකුළු හම්බ වෙච්ච අත්දැකීම ගෙවනවා. දැන් හම්බ වෙන්නේ නැහැ අනාගතයට හම්බ වෙන්න තියෙන හේතුද නැති වෙනවා කියන තැනකින් දර්ශනයකින් ගියොත් මොකද වෙන්නේ? ඒ ටික නිසා ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. නිවන කියන්නේ ඔක. මේ ස්පර්ශයෙන් වේදනා සංඥා හට ගන්නවා කියලා කියන මේ සංඥාවට කියනවා අනිමිත් අපනිත සංයත කියලා. මේකේ රාග දේශ මොහ හැටියට ගන්න නිමිති නැහැ. ප්‍රාර්ථනා කොට කිසිවක් නැහැ. ඒ වගේම සත්පුද්ගල භාවයෙන් හම් වෙන කිසිවක් නැහැ ශුන්‍යත. ශුන්‍යත සමාපත්තිය කියන්න පුළුවන් අනිමිත් කියන්නේ මෙයා එන්නේ දුක දැකලාද අනිත්‍ය දැකලාද අනාත්මය දැකලාද කියන තැනක මේ දර්ශනය නම් කළ හැකියි. එකම අර්ථය. එකම තැන. එකම තැන. ඔකට කියන නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව කියන එකෙන් කියන්නේ නිරෝධයි කියන එකේ සංඥාවක් නෙමෙයි. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කන ශබ්ද සෝත විඤ්ඤාණ කියලා අටලොස් ධාතුව ආයතන 12 පංච උපාදානස්කන්ධේ තුන් භවයේ නිරුද්ධ වෙනවද? දුක නිරුද්ධ වෙනවද? යම් සංඥාවකට දුක නිරුද්ධ කරන මේ සංඥාවට කියනවා නිරෝධ සංඥාව කියලා. නැත්නම් නිවන අරමුණු කරන සංඥාවට කියනවා නිවන කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයේ ආයතන 12 ධාතු 18 තුන් භූමිය කියන මේ දේවල් වල නිරෝධය නැතිකම අසංකතක. ඒ නිවන අරමුණු වෙන සංඥාවට කියනවා මොකද්ද? නිරෝධ සංඥාව. ඒ සංඥාව. හැබැයි ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ සංඥාවත් නිරුද්ධ වෙනවා. නිරෝධ සංඥාව කියනකොට සංඥාවක් තියෙනවා යාට. හැබැයි ඒ සංඥාවේ මෙලොව යන සංඥාවකුත් නැහැ, පරලොව යන සංඥාවකුත් නැහැ, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි පඨවි යන සංඥාවක් නැහැ, ආපෝ යන සංඥාවක් නැහැ, තේජෝ යන සංඥාවක් නැහැ, වායෝ යන සංඥාවකුත් නැහැ, ඇහැ ගැන සංඥාවකුත් නැහැ, රූප ගැන සංඥාවකුත් නැහැ, චක්කු විඥාන ගැන සංඥාවකුත් නැහැ, ලෝකේ නසඤ්ඤ සංඥ සංඥාවන් ඇත්තම් අතර ඉබඳු සංඥාවකුත් නැහැ. ලෝකයා ඉන්නෝනේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන ওই සංඥා හයෙන් ඉපදෙන්නේ. ඉබඳු සංඥාවකුත් නැහැ. හැබැයි සංඥාවක් නැතුවත් නෙමෙයි තියෙන්නේ. ඒකට කියන්නේ නිරෝධ සංඥා. මහණි යම් තැනක ඇස නැද්ද, රූපේ නැද්ද, කන නැද්ද, ශබ්දේ නැද්ද, නාසය නැද්ද, ගන්ධය නැද්ද, දිව නැද්ද, රස නැද්ද, කය නැද්ද, පොට්ටබ්බේ නැද්ද, මන නැද්ද, ධම්මාය නැද්ද, ඒ බඳු ආයතනේ දතු යුතුයි කියලා කියන්නේ. සලආයතන නිරෝධ සංඥා. දැන් මේ ස්පර්ශය නිසා වේදනා සංඥා හට ගන්නවා කියලා මේකේ ඇහි රූපය දෙක හම්බ වෙනවා. හම්බ වෙන්නේ. මේ විදිහට බලාගෙන යනකොට එයාට හම්බ වෙන්නේ මොකද? සලආයතන නිරෝධය. ඇහැ රූප කන ශබ්ද හම්බ වෙන්නේ. එහෙනම් ඔය සංඥාවට කියන නිරෝධ සංඥාව. මේක කර මාර්ගය කියන්නේ මේක මාර්ගය කියන්නේ නිවන තමයි අරමුණ වෙලා තියෙන්නේ. නිවන කියන්නේ
පංච උපාදානස්කන්ධය ආයතන 12 අටවස් ධාතු තුන් භූමියේ අනුත්පාද බව නූපදින ස්වභාවයට තමයි අරගෙන යන්නේ මනස. තව පැත්තෙන් තමයි ජාති නැතුව ඉපදීම නැති කරනවා. ජාතිය නැති වෙනවහම ජරා මරණ එහෙන්ද මේ සංඥාවට අජරාමර කරනවා කියන්නේ. අජරාමර එහෙන්ද මේ පිටදින අජරාමර නිවන කියන්නේ. ඉතින් එකම තැන තමයි උතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි සංකල්පනාවක්ම වාගෙන හිටියනම් ඒකට ගැලපෙන්නේ නැතිකමක් තියෙනවා. නිවන කිව්වම නිරෝධ සංඥා කිව්වම කොච්චරවත් හිස්කමක් වගේ දෙයක් කියන තැනකින් අපිම කියනවා නිවන කියන්නේ. කියනකොට හිස්කමක් මොකුත් නැතිකමක් නෙමෙයි කියන එක. එතකොට ඇත්තට මේ මාර්ග දර්ශනයේ තමයි මාර්ගය කියන්නේ නිවන අරමුණු කරගෙන තියෙන්නේ. කියන්නේ මේ ටික කරන්නේ මොකක් අරමුණු කරගෙන? ජාති නිරෝධ ඉපදීම නැති කිරීම අරමුණු කරගෙන කරන්නේ. අජරාමර බව අරමුණු කරගෙන කරන්නේ. ඔක තමයි ඉතින් මට කියලා දෙන්න තියෙන තව මොකද අහගන්න දැනගන්න තියෙන්නේ. ওই ටිකක් නම් ඇති නුවණක් තියෙන වීර්යවන්ත කෙනෙකුට ඔය ආශ්‍රය කරගන්න උපන් ආශ්‍රය ගන්න අර ක්‍රමය තමයි ගොඩාක් වටින මිතුරිය. ඒකට හරි ඉක්මනට ආශ්‍රය දෙන්න. මුතුතියට බලන්න. තමන්ගේ පැත්තේ යන්න එපා දසමයක් තමන්ගේ එළියට ව්‍යාසතු ඉඳගෙන ඉන්න ඕනේ. එතකොට දර්ශනීය වගේම ප්‍රතිපදාවත් ඒකට ගැලපෙන්න ඕනේ. එතකොට තමයි මේක මනෝමය එකක් වෙන්නේ නැතුව සහේතුක වෙන්නේ. දර්ශනීය එකකට තියෙනවා ප්‍රතිපදාවට උදාහරණයක් අන්තතකට ගියොත් ගැලපෙන්නේ නැහැ. එතකොට දර්ශනීය විද්‍යාවේ ප්‍රතිපදාවේ ප්‍රතිපදාව කියන්නේ අතනර කරනවා කියන්නේ. ඈ අවිද්‍යාව නිබ්බති පස්සන්තෝ කියන්නේ නපස්සන්තෝ කියන්නේ නොදකින්නේ නපස්සන්තෝ කියන්නේ පස්සන්තෝ කියන්නේ නපස්සන්තෝ අවිද්‍යා සමුදය රූප සමුදය කර්ම තණ්හා සමුදය රූප සමුදය කර්ම සමුදය රූප සමුදය ආහාර සමුදය රූප සමුදය නිබ්බති ලක්ෂණ අපස්සන්තෝ නිබ්බති ලක්ෂණය නොදකින්නේ මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටිකෙන් නේද පංච උපාදානස්කන්ධය හටගන්නේ කියන එක නොදන්නා කම නිසා. හොඳට බලන්න. නෑ දැන් අපිට මේ පුද්ගලයේ මේ රූපේ මේ ඇහැ කියලා යමක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්ම නිසා. ඒ වගේම ස්පර්ශනේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයත් ස්පර්ශයෙන් හටගත්තු වේදනා සංඥාත් කියන මෙතන ආහාරපත් හටගත්තු ස්කන්ධ ටිකත් නිසා. දැන් මේ රූපය කියලා යමක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ මට කර්මය තිබුණොත් අවිද්‍යාව තියෙනවා, කර්මය තියෙනවා, තණ්හාව තියෙනවා, ආහාර ටික තියෙනවා. මේ අවිද්‍යාව, කර්ම, තණ්හා. ඒ දැන් අවිද්‍යාවෙන් මොකද කළේ? ඇත්ත පෙන්වන්නේ නැහැ. කර්මෙන් මොකද කරන්නේ? මීට අනුව හිතනකම කළා. තණ්හාවෙන් මොකද කරන්නේ? නිකාන්තය ඇලුන. හරිද? ඊට පස්සේ ඇලුන මොකේද? ආහාරයෙන් හටගත්ත රූපෙට. හතර. මෙහෙම නේද රූපස්කන්ධය හම්බ වෙන්නේ. මොකද මේ කෙලස් ටික තිබුණත් රූපය තිබුණ නැත්නම් ආහාරයෙන් හටගත්ත ස්කන්ධයක් හම්බ වෙනවා. රූපය තිබුණත් අවිද්‍යාව කර්ම තණ්හා කියලා කෙලෙසෙන් ඒ පැත්තට ගියේ නැත්නම් නිමිති හම්බ වෙන්නේ නැහැ. රූපය කියලා හම්බ වෙන්න අවිද්‍යාව කර්ම තණ්හා කියන එකයි රූපයයි කියන හතරක් තියෙනවා. මෙහෙම නේද පංච උපාදානස්කන්ධය හටගන්නේ කියන එක දන්නේ නැතිකමත් එකක් වෙනවා. එතකොට ඔහොම රූපය හම්බ වෙනවා වගේම රූපේ විඳිනකොට ඒ වේදනාව හදාගන්න තියෙන්නේ තෝ. රූපය හඳුනනකොට හඳුනනකම හදලා තියෙන රූපය හම්බෙච්ච හින්දායි හඳුනන්නේ. රූපය හැදුන හේතු ටිකම තමයි ඒකට කියන්නේ.
රූපයනේ හැදුනේ. අවිද්‍යා කර්ම තණ්හාවෙන් රූපය හැදුනා. රූපේ වින්දෝ වේදනාවට කියන්න තියෙන රූපය හැදුන හේතු ටිකම. රූපය හැදුනෝ හඳුනන එකට කියන්න වෙන්නේ රූපය හැදුන හේතු ටිකම. රූපයට හිතුව රූපෙට හිතන්නේ ඒ හේතු ටිකම. රූපය දැනගත්තොත් ඒකට කියන්නේ ඒ හේතු ටිකම. දැන් මේ දුක ඇතිවීම නැතිවීම ඒ හින්දා මෙන්න මෙහෙම ඉඳ කියලා අවිද්‍යාව හෝ නැති වුණොත් හම්බ වෙනවද පංච උපාදාන රූපය හම්බ වෙනවද නැහැ ඊට නමුරු වෙලා හිතනකම හෝ නැති වුණොත් ඒත් හම්බ වෙන්නේ නිකාන්ති තණ්හා මෙහෙට ඇලෙන්න ගියේ නැත්තම් ඒත් හම්බ වෙන්නේ ඔය යන්න කෙලස් ටික දිනන රූපය කියලා එකක් හම්බුනේ ඒත් රූප ස්කන්ධය නැහැ එතකොට ওই කාරණා හතර නිසාමයි කියන එක දැක්කොත් ඒ හින්දා අපිට මේ පංච උපාදානස්කන්ධය කියලා ওই කර්ම පැත්තේ. ඊට පස්සේ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකකින් තමයි විපාක ස්කන්ධ ටික කියන සතර ආහාර. ඒ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි උප්පත්ති භාගය ටික හැදෙන්නේ. පංච උපාදානස්කන්ධ. එතකොට පෙර අවිද්‍යා කර්ම තණ්හා නිබ්බත් ලක්ෂණ ආහාර සහ නිබ්බත් ලක්ෂණ නොදැකීම කියන ඒ සිද්ධියෙන් ඉඳයි ඒක හැදුවේ. ඒකේ තියෙන උපාදානස්කන්ධ ගතිය තමයි මාර්ගයෙන් ගෙවන්නේ. උපාදාන ගතිය ගෙවනවා. අලුතෙන් පංච උපාදානස්කන්ධයේ කර්ම පැත්තේ. අලුතෙන් කර්ම භූමි පංච උපාදානස්කන්ධය හදන එක තමයි දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාරය. අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා කියන මේ පංච උපාදානස්කන්ධයේ නූපදවන නොහට ගන්න බව තමයි කරන්න තියෙන්නේ. මේ හේතු ටික තමයි අපි මේ නැති කරන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික ආහාර කියන හේතු ටික නැති කළා පංච උපාදානස්කන්ධයේ අනුත්පාද බවම නැති කරනවා. එතකොට ආහාරයත් එහෙමයි. ඒ කියන්නේ එතකොට පංච උපාදානස්කන්ධය හට ගන්න ඒ කියන්නේ මතු අනාගතයට හට ගන්න ටිකත් එක්කම ස්කන්ධ ටිකත් එක්කම නැති කරනවා. ඒකට කරන්න තියෙනවා පුරාණ කර්මයට අවිද්‍යා කර්ම තණ්හා ආහාර පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකට හැදුණු සතර ආහාරය තියෙනවා මෙතන. ඒක තමයි පංච උපාදානස්කන්ධය කියන උපත. ඒක පිළිසින් දකින්න. ඒකයි මේ මාර්ගයෙන් කරන්නේ සතර ආහාරය පිළිසින් දකින්න. සතර ආහාරය පිළිසින් දකින්නවා. පිළිසින් දකින්නකොට උපත වශයෙන් ආපු පෙර අවිද්‍යා කර්මයට හටගත්ත පංච උපාදානස්කන්ධේ පරිණිය වෙනවා. පරිණිය කියන්නේ ඒ ටිකේ තියෙන සාහස උපාදානීය ගතිය අතහැර. වෙන මොකුත් ඕනේ මෙතන දර්ශනයේට ඒ මෙන්ම පිරිසුදු වෙනවා. වෙන කෙලෙසිය මොකුත්ම නැහැ. ඒකේ ඇත්ත නොදකින්නවා කියන කෙලෙසිය විතරයි තිබුණේ. දර්ශනයේ ඉඳ දන්නේ දර්ශනයක ඉඳලා කෙලෙස් කර්ම හදන්න දන්නේ කියන නොදන්නාකම විතරයි තියෙන. දර්ශනෙට එනකොටම මේකේ සාහස උපාදානීය ගතිය අතහැරෙනවා. එයි මේ හේතු ටික ටක් ගාලා තියෙනවනම් Tamanට ඇලෙන්න බැඳෙන්න බැරි තැනකට තියාගන්නවා. ඇහැ රූප චක්කු විඤ්ඤාණ ටික හේතු ටික නිසා පේනවා කියලා අත දාන්න බැරි තැනකට ගන්නවා. පුරාණ කර්මයෙන් හටගත්ත ටිකේ ලක්ෂණයක් තියෙන හිතින් කිං කරන්න බෑ. මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ හිතින් කිං කරන්න බෑ. නව කර්මයන්ගේ හඳුන ගන්න ලක්ෂණයක් තියෙන හිතින් කිං කළ හැකියි. ඒ ඇහැට හොඳට හිතන්න පුළුවන්. රූපෙට හොඳට හිතන්න පුළුවන්. ඒ චක්කු විඤ්ඤාණය ගැන හොඳට හිතන්න පුළුවන්. ඔකින් තමයි හඳුන ගන්නට වෙන්නේ නව පුරාණ කර්මයන්ගේ වෙනස. යම් තැනක ඇහැ Tamanට හම්බ වෙන්නෙත් නැහැ, හම්බ වුනෙත් නැහැ, හම්බ වෙන්නෙත් නැහැ, හම්බ වෙන්නේද නැහැ. ඒ හින්දා හිතින් කිං කරන්න බෑ. ඒක කියන්නේ පුරාණ කර්මයකට හටගත්ත දෙයක්. එහෙනම් මේක ඒ ලක්ෂණයෙන් දත යුතුයි ඒක. එතකොට එහිලා අපේ බැඳීමක් නෑ, සංයෝජනයක් නෑ. ඒ අපිට හිතින් කිං කරන්න පුළුවන් කමක් නෑනේ. මම මගේ කියලා අල්ලගන්න තැනක් නෑනේ. හිතින් කිං කරන්න පුළුවන් මට්ටමට හම්බ වෙනවා නම් දත යුතුයි කර්ම. එතකොට මගේ රූපත් මේ ඔක්කොම හරිනේ ප්‍රශ්න ඉවරද? තේරුණාද? තවම එක තැනකට හිත තිබ්බහම කියන්නේ මේ දර්ශන නිවැරදි වෙනකොට එක තැනකට ආවම ඔක්කොම ටික ලෙහෙන. මේක
කියන පංච උපාදාන ස්කන්ධය නැතිකරන්න අවිද්‍යා කර්ම තණ්හා නැති කිරීමෙන් කරන්න ඉන්නේ කියලා කියන්නේ. ඒක නැති කරන්න පුළුවන් එකක් වෙන්නේ. දැන් මේ කරමින් ඉන්නේ අපි ඕකම තමයි. හරිනේ. මට මේ කරුණ ටික පොඩ්ඩයි වෙනස් වුණේ. ওই ටික මම වර්තමානයේකට අරගෙන නොකියුවත් අනාගතයෙන් හඳුනගෙන ප්‍රතිපදාවටවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ජීවිතයේ දුකක් ගෙවාගෙන අනාගතයේ දුකක් ගෙවනවා කියලා දුක එක යායට මෙතන ඉඳන් අනාගතයටම තියෙනවා. ඒක කොතනින් අරගෙන කිව්වත් හරි අවශ්‍ය වෙන්නේ කුමක් හෝ පෙන්නලා තැනට ගන්නයි. මාර්ගයට ගන්නයි. මාර්ගයේදී මෙතන නොදක අනාගතයේ සිහි තියාගෙන ඉන්න කෙනාට මෙතන හැදීගෙන මෙතෙන්ට යනවා. මෙතන ඉන්න කෙනා පෙන්නලා විතරක් කිව්වට මෙතන හැදිලා අනාගතේත් හදනවා. කෙනෙකුට මේ ජීවිතයේ දුක පෙන්නලා මාර්ගයට ගන්න පුළුවන්. කෙනෙකුට සම්ප්‍රායික දුක පෙන්නලා මාර්ගයට ගන්න පුළුවන්. කෙනෙකුට මේ දෙකම පෙන්නලා මාර්ගයට ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මේ මාර්ගෙන් මේ ඔක්කොම දෙකම වෙන නිසා. දෙකම සුවපත් වෙන නිසා. මොකද මේ ජීවිතයේ දුක විතරයි කියලා පරලෝ කිව්වේ නැත්නම් ඒකත් අඩුවක්. පරලෝ විතරයි කිව්වේ මේ ජීවිතේ කිව්වේ නැත්නම් ඒකත් අඩුවක්. මේ දෙකම කිව්වේ නැත්නම් ඒකත් අඩුවක්. දෙකම කිව්වේ. මේ දුක ඇතිවීම නැතිවීම කියනවා දැනගෙන පිළියම් නොකොලොත් කර්ම රැස් කරගන්නවා. කර්ම රැස් කරගෙන ආයෙ සසරට යනවා කියලා පනවන්න වෙනවම. නවත්තන්න බෑ. ඔක කර්ම රැස් කරගෙන සසරට යනවා මයි කියන ටික කිව්වට මේ ජීවිතයේ දුක කිව්වේ නැහැ. කිව්වේ නැතිවට මාර්ගයෙන් හැදෙනවා. එහෙනම් මේ දෙකටම කොතනකින් හරි කියලා මෙතෙන් දර්ශනයට ගන්න පුළුවන් නම් හරි. සත්‍ය පරිණාම කොට කියලා කියන්නේ මේ කාරණා ටික ඔක්කොම දැනගෙනම කාරණා වේදෙන්නේ. නිවනට නඹුරුව. ඒකයි. ඕනෝකට තමයි නිවන ලයේ හොයාගෙන වීර්ය කරනවා කියලා කියන්නේ. නිවන හදවතේ තියාගෙන වීර්ය කරනවා කියලා කියන්නේ. දර්ශනය හොඳට හිත තියාගෙන දන්නා වූ දක්නා වූ දහම් ඇතුවම ඇස් ඇතුවම යන ගමන. එයා දන්නවා හොඳට. ඇහැ රූප චක්කු විඥානය හම්බ වෙච්ච හොරුවක් තියෙනනම් ඒක ගෙවෙනවා. මතුවට හම්බ වෙන්නේ නැහැ නේ මෙහෙම හිත තිබ්බහම. ඒ හිත තියන්නේ එහෙම හම්බ නොවෙන්නේ කදකට. ස්පර්ශ වේදනා සංඥා හට ගන්නවා කියන්නේ. අපි දාව ඈ තව පැත්තකින් මේ කරන්න මොකක්ද දන්නවද අපි දැන් කායයි පොට්ටබ්බයයි කාය විඥාන නිසා වේදනාවක් එනවනේ අනිත් පැත්තට කියනවා මේ වේදනාව කකුලේ කියලා බලන්න එපා කියලා එකයි මේ කියන්නේ අනිත් පැත්තට යන්න එපා කියලා මේ වේදනාව කෝටි කියන්නේ මේ වේදනාව කකුලේ කියලා අනිත් පැත්තට යන්න එපා කියලා මේ කියන්නේ එච්චරමයි කියන්නේ එහෙම කිව්වොත් තෘෂ්ණා දෘෂ්ටියක නිස්සිත වෙනවා වේදනාව කකුලේ වුණොත් ආයි පුද්ගලයා ඉන්නවා එතකොට දුක් නොවි ඉන්න බෑ කියන එකයි අනිත් පැත්තට යනවා කියන එකෙන් කියන්නේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා. අපි ආපහු අනිත් පැත්තට යනවා කියන්නේ අනේ මේ වේදනාව මගේ කකුලේනේ අප්පා. මේ කෝටු කෑල්ලේ කියලා මේ හේතු ටිකට පෙන්නනවා. කකුලේ වේදනාව විඳින කෙනයි රූපේ දකින්න කෙනයි සමානයි. තව මෙතකින් මේ කතා කරන දර්ශනේ ඕකෝයි. අපිට තේරෙන්නේ නැති වුණාට මේ පේන්නේ රූපේ කියලා කියන්න එපා කියලා කියන්නේ. වේදනාව කකුලේ කියලා කියන්න එපා කියලා කියනවා. ස්පර්ශ නිසා වේදනාව හටගත්තා ආපහු යන්න එපා කියනවා. හරිද? එතකොට ආපහු යනවනම් කැරකෙන්න එපා කියලා කියන්නේ නැට්ටල්ල ගන්න එපා කියලා කියනවා. ඒ ඵලයේ හේතු ටිකක් නිසා ඵලයක් හටගත්තාම ඵලයේ හේතුව තියන්න එපා කියලා කියන්නේ. කායත් පොට්ටබ්බය කාය විඥාන නිසා වේදනාව හටගත්තා හේතු ටික නිසා ඵලෙ. ඵලය ආපහු හේතු වලටයි කියලා හිතන්න එපා කියනවා. මේ වේදනාව කියන්නේ කකුල වේදනාව කියන කෝටු කෑල්ල හිත කිව්වොත් ඵලය ආපහු හේතුවට බහල්ලා ඵලයයි හේතුවේ දෙක එකක් වෙනවා එතකොට නැති එකක් හැදෙනවා අමුතු අච්චාරුවක් හැදෙනවා එතකොට ඕනම දෙයක මිශ්‍රණය පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් වෙන එකක් නේ හැදෙන්නේ නේ එතකොට හේතුවටත් නැති ඵලයටත් නැති එකක් හැදෙනවා ඵලයේ තියෙන gati ටිකක් නැකිලා හේතු ටිකේ gati ටිකක් නැකිලා දෙකම එකට එකතු කළා අලුතෙන් කෙනෙක්ව හදනවා. හරිද?
ඇයි ඇහැ රූප කය පොට්ටබ්බ කාය විඥාන හේතු ඵලය තමයි ස්පර්ශ නිසා වේදනා සංඥා. ඵලයේ වේදනාව කකුලේ වුණාම දෙක එක්කලා ගත්තාම ඵලයෙන් කොටසකුයි හේතුයෙන් කොටසකුයි. දෙක එක්කලා නිර්මාණය කරන හොඳ රොබෝ කෙනෙක් වගේ ඒක. හදන දුක් විඳින කකුලක්. ඒ සම්පූර්ණ අතපය ඔක්කොම හදලා දිනවා. ඒකමයි කියන්නේ අනිත් පැත්තට යන්න බෑ. අපි රූප සම්පූර්ණ රස බාහිරයි කියන එක බලනවා කියලා කියන්නේ ඒකේ නෙට්වර්ක් වලට ඇතුළේ මේකට සමාජයෙන් කාරණා ඔක්කොම නේද? අනිවාර්යයෙන් ඉතින් මොකද රූපේ ශබ්ද කියන පැත්තෙන්නේ ඇහැ කන දිවනාසි උපදින. ඒ රූපේ දිහා බල මේ මගේ ඇහැ කියන මේක දිහා බලන්න. රූපායතනෙන්නේ පරිකර්ම කරන්නේ ඇහැ කියන. ඔච්චර තමයි තියෙන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන ටිකෙන් තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. මොකද නිමිති ගන්නවා එතකොට. රූපේ වුණොත් රූපේ වෙන්නේ මේ ඇහැට කියලා නිමිති ගත්ත හැටියට ගන්න. රූපයක් නැත්තම් රූපේ මේ පැත්තෙම හදනවා කියන දේ දැන් රූපේ කියලා මේ රූපේ කියලා පේන රූපේ කියලා එකක් නැති වුණොත් ඇහැ කතාවක් නැහැ. බාහිර පැත්තේ මම ওই උපමාව දැකලා තියෙන කොතනක හරි පිටකේ. මහන්නේ සැවැන්න මුලක් තරම් හේතුවක්වත් කියන්න එපා කියලා. මම මේ සූත්‍රයේ හිව මතක. ඒ කියන්නේ බාහිර සැවැන්න මුලක් තරම් හේතුවක් තිබ්බත් මායේ යකඩ කීඩාරයක් තිබුණත් අවිද්‍යාව වෙතයි. ඒකනේ. තවත් තුල ඉන්න දන්නේ නැතුව බාහිර කියලා බැලුවට ගිහිල්ලා තියෙන රුපියක් කියලා බැලුවත් රන්ලෙදී මුතුමනේ කියන කියලා මුළු ලෝකෙත් එයාගේ හිතිය දෙන්නා කියන හේතුව එකයි. ඕමදිටින් පොඩි හිතට සහනයක් තියෙයි. පොඩි හිතකින් රූපී කියතේ අලිය කියතේ හැමතිස්සෙම කියන්නේ. යා. තාම ඉතින් හැට යන්න කරනවාට පොඩි වෙහෙසක් සංසිඳිලා තියෙනවා. මාර්ගය හොයන්න ගත්ත වෙහෙස සංසිඳිලා තියෙනවා ටිකක්. ඒකේ හිතට පොඩි විවේකයක්. ඒකට කොච්චරද හැමදාම තියෙනවා තාම. සහේතුක ධර්මතාව ටිකක් තියෙනවා සාසන. ඒක තාම විද්‍යමාන නැහැ කියලා පේනවා. ඒක ටික බය නැතුව බොහෝම විශ්වාසයෙන් සද්ධාවෙන් සහවතුන් මේ මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල දර්ශන. මෙතනින් එහාට යනවා නම් අපි සාස්ත්‍ර ශාසනයටත් එහා එකක් හොයන්න. අර ටික තමයි ඉතින් මම කවදාර්ණය කරන්න උනේ උපන් ආශ්‍රය ලවා ගන්නවා කියන එක. හොඳට සති නිමිති දිගට තියාගන්න. මේක සති නිමිති හරි වටිනවා. ඒක ගොඩාක් තාම මේ විදිහටම ඒකේ යහපත ඉගෙනක් දෙන්න. යා පුදුම වැඩ ගොඩක් කළාද? ඒ කියන්නේ පට ගාලා අවිද්‍යාවෙන් රූප ශබ්ද පැත්තට ගිය හුරුව ටක් ගාලා නතර කළා දර්ශනීය උපදවා ගන්න ඉඩ හදලා දෙනවා සම්පූර්ණ මේ සති නිමිති සිහිය. සිහිය නැතුව ආයේ ගොඩ යනවා කියන එකක් නෑ. එහෙනම් හොඳට සිහිය පිටවා ගන්නවා. සිහියම වාසය කරනවා. එතකොට බාහිර පැත්තේ වළක්වනවා. තමන් තුළ මොන උපදවා ගන්න. විදර්ශනා කරනකොට දෙක තැන ඉඳගෙන භාවනා කරනකොට හොඳට සිහිය පිටවාගෙන ආනාපාන සතිය වඩනවා. සිහි වෙන අරමුණ ඔයගේ පෙන්වන්න ආවේ නැත්තම් නමුත් Tamanට ඇති බවට සිහි කරන්න පුළුවන් දේවල් තියෙනවා. ආන් ඒවා සිහි කර සිද්ධ කරනවා. මොකද ඇති බවට සිහි කරනකොට ඇති බවට සිහි කරන්න පුළුවන්කම තාම මනසේ තියෙනවා කියලා අහුවෙනවා. එතකොට දන්නවා කෙලස් තාම මඩේ වැහිලා මේ තියෙන. ඒවා හාරලා මේ මතුකලා උගුල් අරගෙන පොලිස් කරනවා. සමහර ගොඩක් වෙලාවට සති නිමිත්තක හොඳට සිහි දෙමු සිහි වෙන්නේ නැහැ. හැබැයි සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට හොඳට ඉන්නවා. අන්න ආයිනකට වෙලා. අම්මා තාත්තා නංගිලා අල්ලලා ටක් ගාලා අරගෙන ආයෙ පොලිස් කරනවා. එකක් දෙකක් පොලිස් කරනවා. ආයෙත් හොඳට සම්පතකමට හරවනවා. ආයෙත් සිහි කරනවා. හොම වර්කිනා වස්සග්ග පරිණාම කොට සතිපට්ඨාන වල
නිවනට නැඹුරුවක් කොට කායගත සතිය ආනාපාන සතිය වඩවන යම් කිසි කෙනෙක් කොහොම කරනකොට විවේකයේ අසුරු කළ විරාගයේ අසුරු කළ නිරෝධයේ අසුරු කළ නිවනට නැඹුරුවක් කොට ආනාපාන සතිය වඩනවා කියලා කියනවා. එහෙම කර ආනාපාන සතිය වඩ ඔය විදිහට කරනවා. ඔක් කෙනෙකුට පුළුවන් කයේ කුණප කොටස් වශයෙන් හොඳට බලන්න. කලින් කලට අර වගේ උදේවැය බලන්න. උදේවැය බල ධාතු වශයෙන් බලන්න. එතකොට විවේකය අසුරු කළ විරාගය අසුරු කළ නිරෝධය අසුරු කළ නිවනට නැඹුරුවක් කොට කායගත සතිය වඩනවා. මොකද කමන්නේ ඉතින් තියෙන්නේ ඒකට දෙන්නේ මාර්ගය කියලා එකක් තියෙන්නේ ඒකට. ඔය මට්ටමට ආවම ඕකට කියනවා මිශ්‍ර ප්‍රභාග ප්‍රතිපදාව කියලා. ඒ කියන්නේ මුලින් කෙනෙක් ওই සතිපට්ඨානය වඩනවා මාර්ගය ගැන මුකුත් දන්නේ නැතුව. එතකොට ඒකට කියනවා පූර්ව භාගය. මාර්ගයේ ඉපදුනාට పూర్වම ඒ කියන්නේ හිතුව මාර්ගයේ ඉන්න බෑ තාමයාට. විතක මාර්ගයට හිත තියනවා විතක මේ සමත පැත්තෙනුත් වඩනවා. මේ විදිහට දෙපැත්තම කමටහන දෙපැත්තම ගන්න. කියන්නේ විදර්ශනා ඥාන හැටියට. එහෙමත් බලනවා මාර්ගයත් වඩනවා. මේ විදිහට ලෞකික ලෝකෝත්තර ව්‍යාකරණ ඕනම උදව් කරගෙන කරනවා. ඒකට කියනවා මිශ්‍රක භාගයට. මෙහෙම කරනකොට යාට සම්පූර්ණ හොද්දටම දර්ශනීය ජීවිතය වෙන දවසක් එනවා. එතකොට අර පැත්තක් අහුවෙන්නේම නැහැ. එහෙම යන්න ඒ කියන්නේ කය හම්බ වෙන්නේම නැහැ. ඉතින් දවසක් එනවා. රූපේ බලන්න ඕනෙම නැහැ. පිටුවම මාර්ගය. මෙතෙන්දි කය හම්බ වෙන්නේ නැහැ. කයට නුවණ. ඔකට කියනවා මිශ්‍රක භාග ප්‍රතිපදාව. මාර්ගයයි ලෞකික ඥානයි දෙකම උදව් කරගෙන මාර්ග ඥානයි ලෞකික ඥානයි දෙකම තියෙනවා. ඊට පස්සේ මාර්ගය. එතන දක්වා දියුණු හැමදාම අනිවාර්යයෙන්ම ඔය විතරක් නෙමෙයි බුද්ධ ගුණ අසුභය මරණ ඔය සමසතරිස්කමට හැම ගන්න. අරගෙන ඒක වඩන්න මේ ඥාන දර්ශනේ තියෙන කෙනාට හිත වෙරෙන්න ඒක දියුණු. හිතෙන්ට පහසු ක්‍රමයක් හොයාගන්න. මොකද ඕකම හිත ඉන්න බෑ දර්ශනේ හිත ඉන්න බෑ ඔරුතු දෙන්නේ නැහැ. අමාරුයි. ඒ හින්දා අර වගේ වෙනද කරපු විදිහට හොඳට හිත වඩ මේ දර්ශනේ අර වගේ විදර්ශනා කරනවා. විදර්ශනාවේදී ස්කන්ධේ බුද්ධියේ පෙන්නනවා. ඌ පරිදි වචනේ පවුල ගැන තමන් දන්නවා. ස්කන්ධයන්ගේ උදේවැය පෙන්වන කෘත්‍යම දන්නවා. ස්කන්ධයන්ගේ උදේවැය පෙන්වන්න ගියොත් පෙන්වන්න වෙන්නේ මොකක්ද? තමන්ට රූපයක් පේන්නේ සද්දයක් ඇහෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ඇත්ත ඇති හැටි පෙන්වන්න. ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියලා නිකන් හිතනවා නෙමෙයි. රූපයක් පේන්නේ කොහොමද? පෙවුණු දේ දැනගත්තේ කොහොමද? ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? ඇහෙන දේ දැනගන්නේ කොහොමද කියන එකයි පෙන්වන්න කියලා කියන්නේ. මිසක් රූපේ කනබුන ආහාරයෙන් නැගින ස්පර්ශෙන් වේදනා සංඥා හට ගන්නවා නාම රූප නිසා විඥානයේ කියා කියෝ මේ රූපේ බලනවා. රූපේ විදර්ශනා කරනවා. ඇහැ විදර්ශනා කරනවා. ඕවා බල ස්කන්ධයන් උදේවේ කිය ඇහැ රූපය විදර්ශනා කරනවා. කනත් ශබ්ද විදර්ශනා කරනවා කියලා එකක් නැහැ. ඇහත් රූපයත් හම්බ වෙන කෙනා ස්කන්ධයන්ගේ උදේකේ කොන්නේ නැහැ. එහෙනම් බලන්නත් බෑ. ස්කන්ධයන්ගේ උදේවේ බලන කෙනාට ඇහත් රූපයත් හම්බ වෙනවා. නැති 아무තු එකක්. ඒ කියන්නේ කෝට් එකේ ඇඳලා සරමැද ගත්තා වගේ එකක් වෙනවා. මේ ස්කන්ධයන්ගේ උදේ බලනවා. මොකද ලෝකෙ තුල එක. ලෝකේ කියන එක අතහරින්න ස්කන්ධයන්ගේ උදේවැය කියන ඍජුවම මාර්ගය. සම්පූර්ණ ආය මුකුත් මේක ලෞකික මෙවුවා කියලා මම නම් ඇති ලෝකෙ තුල පුළුවන්. නමුත් ලෝකෙ තුල එහෙම ස්කන්ධයන්ගේ උදේවැය කියලා එකක් පෙන්වන්න බෑ. එන්නොත් ලෝකෙ අතහැරෙන. අනිත් විදර්ශනා ඥාන ඇති ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන නුවණ හම්බ වෙන්නේ නැහැ ලෝකෙ තුල. ඒක තියෙන්නේ කෙලින්ම ලෝකෙ අතහරින්නමයි තියෙන්නේ. අරක කරන්න පුළුවන් ලෝකෙ තුල ස්කන්ධයන්ගේ උදේවැය කියලා ධම්මානුස්සති භාවනාව කියන සමතයක් ඇතුළේ ඔය හිත හිතන්න පුළුවන්. එයා උදේවැය ඥානය ඇති කරගෙන නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ
ස්කන්ධයන්ගේ උදේවැය බලන හැටි කියලා දෙන්න. මොකද මේ ලෝකයේ නිර්මාණය කරන දුක් විඳින හින්දා දුක් විඳ දුකට හේතුව හදා ගන්න හින්දා ඒකෙන් දුකට හේතුව කියන දෙකෙන් අයින් කරනවා. දැන් දුක් විඳලා විතරක් නතර වෙනවා නම් කමන්නේ. දුක් විඳ මොකද වෙන්නේ? අනාගතේ දුකට දෙන්න රෑ වෙනකන් කළු ගල් කඩලා කරාන්ත මොකද? කල්ප ගන්න පැහැන අපායට යන්න හේතු කරගන්න එක. ඒක දුක් විඳලා මහා දුක්කට යන්න හේතු හදා ගන්නවා. ඒ විඳලා දෙන්න ගායනක සල්ටියක් අරගෙන එක්කෝ තගරමුට ගිහලා අරක්කු ගම්බොයි එක්කෝ පරදාර සේවනයකට ඔයගේ මොනවට හරි කරනවා කියන්නේ ඒ මිනිහා කරන්නේ මොකද? දුකම විඳින්න දුකට හේතුවක් හදාගන්න. ඒ වගේ අපි හැම කෙනෙක්ම ඒ මොන මට්ටමකට හෝ දුක් විඳින්නේ මොන මට්ටමකට හෝ දුකට යන්න හේතු යදාගන්න. ඒකයි ඒ බඳු ලෝකයක් අතර දුක් විඳින්න දුකෙන් මිදෙන මාවතක ඉන්න කෙනෙකුට බත්හන්ද දන්හන්ද දුන්නොත් පිසිද්ද සම්පූර්ණ අනිත් පැත්තට වෙනස් වෙනවා. එයා ලෝකේ ජීවත් වෙන තාක් නිකමට හරි දුක් විඳින ජීවිතයක් දුකෙන් මිදෙන වචනයක් හරි අන්තිමකට කියයි. ඒක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුණොත් ලෝකේ අඳුරක්මයි කියලා කියන්නේ. ආයේ එළියට යනවා කියලා හිතන්නවත් බෑනේ මේ චක්‍රය. හීනෙන්ද නොගිය විරු නිවන කියලා කියනවා. කියන ලෝකයා එහෙන් රූපයක් බලනවාට අමතරව මේ ඇහැ ගැන දන්නේ ඉතිහාවක්. ඇහෙන් රූපයක් කනෙන් ශබ්ද නාසයෙන් ගන්න කියලා මේ ආයතන පරිහරණයකින් තොරව ජීවත් වෙනවා කියන කතාවක් විශ්වාස කරන්නවත් නැහැ. ඒක නෙමෙයි අපි ස්වාමීන් වහන්සේවත් බණ කිව්වත් පිළිගන්නේ නැත්තේ. එහෙම ඒවා නැහැ. ඇත්තේ ඒක ලෝකේ නෑ තමයි. ඒක තිබුණොත් නෙපුදු. ඉතින් මේ තියෙන ප්‍රශ්නේ අපි ලෝකේ එකක් නෙමෙයි කියන්නේ ලෝකෝත්තරන ලෝකේ කියන දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ නේ. ලෝකෝත්තරය කියලා කියන්නේ ලෝකෙන් විතරයි. ලෝකයට හම්බ වෙන්නේ. එනම් හානේ. වීර්යය වඩත්තා වීර්යය කරත්තා මට ඉතින් කොල්ල දෙන්න පුළුවන් උපරිම දේ මම කොල්ල දෙනවා නෙමෙයි දැන් නම් දීලා තියෙන්නේ තම තමන්